හොඳයි. සියලුම දරුවන්ට සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් මේ වැඩේ පටන් ගමු. අපිට කතා කරන්න තියෙන්නේ ජීවීන්ගේ ලාක්ෂණික පාඩමේ අවසන් කොටස චලනය කියන ලක්ෂණයේ ඉඳන් කතා කරන්න තියෙන අද දවසේදී මේ කොටස ඉවරයක් කරලා දාන්න පුළුවන්. හරි. අපිට චලනය කියන ලක්ෂණය සහ ඊළඟට ප්‍රජනනය කියන ලක්ෂණය ඊට පස්සේ වර්ධනය සහ විකසනය කියන ලක්ෂණය සහ වෛරස ගැන විතරයි අද දවසේදී කතා කරන්න තියෙන්නේ. ඒතකොට පාඩම ඉවර වෙනවා. හරි. එහෙනම් අපි කතා කරන්න පටන් ගමු. ළමයි අහගන්න. චලනය දැන් අපි ජීවී ලක්ෂණ බහුතරයක් කතා කරුවා මීට කලින් නේ. ජීවී ලක්ෂණ ගොඩක් අපි කතා කරානේ මීට කලින්. වර්ධනය මේ අපි මොනවාද බහිස්රාවය ගැන කතා කරා. ඊට පස්සේ ජීවීන්ගේ ස්නායුක ක්‍රියාවලින් ගැන අපි කිය උද්දීපිතාවය සහ සමායෝජනය කියලා ඒවා කතා කරා නේද? ඊට පස්සේ ශ්වසනය ගැන කතා කරුවා. අපි ඒකේ ප්‍රැක්ටිකල් වගේක් හිතන් බැලුවා නේද? ඊළඟට පෝෂණය ඔය වගේ අපි ලක්ෂණ කිහිපයක් කතා කරලා තියෙන්නේ මේ වෙනකොට. දැන් අද දවසේදී අපිට තවත් ලක්ෂණ කිහිපයක් කතා කරන්න තියෙනවා. අපි බලමු මොකද්ද මේ චලනය කියන්නේ කියලා. හරි. දැන් ඔයාලා මේක ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍යත් නැහැ. චලනය කියන එක ජීවියෙක්ට අනන්‍ය වූ ලක්ෂණයක්. ඒ කියන්නේ ඔයාලා අපි දන්නවා ජීවියෙක් ගත්තාම මේ ජීවියා අනිවාර්යෙන් චලනයක් සිද්ධ කරනවා. නේද? ඒ චලනයන් සිදු වෙන්න පුළුවන් විවිධ හේතුන් නිසා. එතකොට සත්ත්ව ලෝකයේ අපි චලනයන් හඳුනා ගන්න සතුන් අතර විවිධ විදිහට. එතකොට සතුන් විවිධ හේතුන් මත චලනයන් සිද්ධ කරනවා. මොනවද එවැනි හේතුන්? ආරක්ෂාව සඳහා සතුන් චලනයේ යෙදෙනවානේ. සමහර සතුන්ගෙන් විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීම සඳහා මොකද වෙන්නේ? චලනයන් සිද්ධ කරනවා. ඊට පස්සේ ආය මොනවාද? වාසස්ථාන සඳහා සතුන් චලනය වෙනවා. අය ආහාර ලබා ගැනීම සඳහා සතුන් චලනය වෙනවානේ. ඒ වගේම තම විශේෂයේ ජීවීන් බෝ කර ගැනීම සඳහා එහෙම නැත්නම් ප්‍රජනන ක්‍රියාවලිය සඳහා ජීවීන් චලනය වෙනවා. ඊට අමතරව දේශගුණික විපර්යාස නිසා ජීවීන් චලනය වෙනවානේ. දැන් අවුරුදු කාලයට ලංකාවට එන කොහා අන්න ඒ වගේ දේශගුණ විපර්යාසයක් නිසා සංචරණය වෙන සතෙක්. එහෙම නැත්නම් වෙනත් ප්‍රදේශයක ඉඳන් ලංකාවට එන සත්වෙක්. වෙනත් එයාගේ නිජ භූමියේ දේශගුණය එයාට ජීවත් වීමට අපහසු තත්ත්වයට පත්වීම සමග ඒ සතා මොකද කරන්නේ? වෙනත් ප්‍රදේශයකට ගමන් කරලා එයා ඒ කාල සීමාව මගහරිනවා. මගහැරලා මොකද කරන්නේ? නැවත අර ප්‍රදේශයේ යථා තත්ත්වයට පත් වුණාට පස්සේ එයා එහෙට යනවා. එතකොට ඕක මිනිසුන්ගෙත් අපිට හඳුනා ගන්න පුළුවන් නේ. විවිධ යුදමය තත්ත්වයන් නිසා මිනිසුන් සංචරණය වෙනවා නේද? ඒ කියන්නේ එක් රටක ඉඳන් තවත් රටවල් වලට යනවා නේ. අර සරණාගතයින් විදිහට යනවා යුදමය තත්ත්වයන් නිසා, දේශපාලන අස්ථාවර නිසා. ඔය වගේ දේවල් නිසා මිනිසුන්ගේ චලනය සිදු වෙනවා. මිනිසුන්ගේ නම් ඊට වඩා ගොඩක් චලන සිද්ධ වෙන්න හේතු තියෙනවා. ආහාර, වාසස්ථාන ගොඩාක් තියෙනවා මිනිසුන්ගේ හේතු. හරිද? මම ඔය නිකන් අවස්ථා කිහිපයක් ගත්තේ. එහෙනම් ඔන්න ඔය විදිහට ජීවි එයාලගේ චලන ක්‍රියාවලින් සිද්ධ කරනවා. එතකොට ළමයි සාමාන්‍යයෙන් ජීවියෙක් චලනය වෙනකොට ඒ චලනය වීම සඳහා අවයව පාවිච්චි කරනවානේ. ජීවි දේහය තුළ තියෙන විවිධ ව්‍යුහයන් පාවිච්චි කරනවා. දැන් මිනිසා චලන ක්‍රියාවලිය සඳහා අත් සහ කකුල් පාවිච්චි කරනවා. ඊට අමතරව වෙනස් සතුන් කකුල් පාවිච්චි කරනවා නේ. අත් පාවිච්චි කරන්න පුළුවන් අය ඉන්නවා. ඊට අමතරව දැන් කුඩා ශුද්‍ර ජීවීන් වගේ ගත්තොත් එහෙම එයාලට තියෙනවා කශිකා සහ පක්ෂම. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ දැන් මෙහෙම සමහර ශුද්‍ර ජීවීන් තියෙනවා මෙන්න මේ වගේ කශිකා තියෙනවා. එයාලට සමහර කශිකා තියෙනවා. එයාලා මොකද කරන්නේ? මෙන්න මේ කශිකා ආධාරයෙන් එක් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ගමන් කරනවා. ඊට පස්සේ සමහර සතුන් ඉන්නවා මෙන්න මේ විදිහට ජීවි දේහය වටා මෙන්න මේ විදිහේ පක්ෂම පිහිටලා තියෙනවා. මේ විදිහේ පක්ෂම පිහිටලා තියෙනවා. මෙයාලා මොකද කරන්නේ? මෙයාලා මෙන්න මේ පක්ෂම චලනය කරවගෙන මෙයාලගේ චලන ක්‍රියාවලිය සිද්ධ කරනවා. හරිද? හරියට නිකන් අපි ඔරුවක් හබල් ගහනවා වගේ. හරිද? අපි හබලෙන් අර වතුර පිටිපස්සට තල්ලු කර ඔරුව කියන්නේ අන්න ඒ වගේ තමයි. මේ සතුන් මෙයාලගේ මේ වටේට තියෙන පක්ෂම චලනය කරවගෙන හරියට නිකන් අර අපි ඔරුවක් පදිනකොට හබල් ගහනවා වගේ හරිද? මේ සතුන් මොකද කරන්නේ? මේ පක්ෂම චලනය කරගෙන ඉස්සරහට ගමන් කරනවා. හරි? ඊට අමතරව මේ වගේ සතුන් කශිකා චලනය කරලා ඉස්සරහට යනවා. හරියට නිකන් මාළුවෝ වරල් ගහලා ඉස්සරහට යනවා වගේ. හරිද? මාළුවෝ ඔයාලා දන්නවනේ වරල් පාවිච්චි කරලානේ එයාලා චලනය වෙන්නේ. අන්න ඒ වගේ මේ සතුන් කශිකා පාවිච්චි කරලා එයාලගේ චලන ක්‍රියාවලිය සිද්ධ කරනවා. එහෙනම් ඔන්න අපිට ජීව ලෝකයේ තුල විවිධාකාර සංචරණ උපාංග හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ සතුන්ට චලනය වීම සඳහා උපකාරී වන ව්‍යුහයන්
අපිට ජීවි දේහය තුල හඳුනා ගන්න පුළුවන්. එතකොට අර මම කලින් කතා කරපු හේතුන් නිසා ජීවීන් එක්තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීම එහෙම නැත්නම් චලනය කිරීම සිද්ධ වෙනවා. හරි. ඒකේ මහා ලොකු දෙයක් නෑ. අපි කතා කරමු බලන්න මොනවද තියෙන්නේ කියලා බලමු. ජීවීන් ටියුට් එක බලා ගන්න පිටු අංක 9. ජීවීන් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා විවිධාකාර චලන ක්‍රියාවන් සිදු කරයි. මෙම චලනයන් සඳහා හේතුකාරක වන්නේ එම චලන අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වන ජීවීන්ගේ ශරීර අභ්‍යන්තරයෙන් පැන නගින සාධකයි. අජීවී වස්තුන් වන සාගර රළ සුළඟ ගිනිදැල් ගංගා ආදියද චලනය වේ. දැන් ළමයි අපි ඒක දන්නවනේ. අජීවී වස්තුන් චලනය වෙනවනේ නේද? දැන් ඔය ඕකේ කියන සාගර රළ දන්නවා චලනය වෙනවා. ගංගා චලනය වෙනවනේ. දැන් දිය ගලාගෙන යනවනේ, ජලය ගලාගෙන යනවනේ. හැබැයි ඒවා ජීවීද? නෑ ඒවා ජීවී නෙමෙයි. හැබැයි යාලට චලනය කරන්න පුළුවන්. හැබැයි යාලට වෙනත් ජීවී ලක්ෂණ නෑ. එයාලා බහිශ්‍රාවය කරනවද? නෑ එයාලට බහිශ්‍රාවී හැකියාව නෑ. එයාලා ශෝෂණය කරනවද? එයාලට ශෝෂණ හැකියාව නෑ. එතකොට එයාලා චලනය වෙනවා. ඒක හරි. හරිද? හැබැයි එයාලට අනිකුත් ජීවී ලක්ෂණ අන්තර්ගත වෙන්නේ නැහැ. අනිකුත් ජීවී ලක්ෂණ නැහැ. එතකොට දැන් ඕකේ ඔය දීලා තියෙන උදාහරණ ගිනි දැල්, ගංගා, සුළඟ, සාගර රළ එවැනි අජීවී වස්තු චලනය වෙනවා. ඒක හරි. හැබැයි එයාලා ජීවී නෙවෙයි. හරි. අපි ඒක චුට්ටක් මාක් කරගමු. අජීවී වස්තුන් වන සාගර රළ, සුළඟ, ගිනි දැල්, ගංගා ආදියද චලනය වේ. මාක් කරගන්නකො. හරි. ඊට පස්සේ බලන්න නමුත් එම වස්තුන් චලනය වන්නේ සුළඟ ගුරුත්වය වැඩි බාහිර සාධක හේතුවෙන්. එහෙම නේද? ගුරුත්වාකර්ෂණය නිසා චලනය වෙනවා. දැන් අපි හිතමුකෝ මොකක් හරි ගහක ගෙඩියක් තියෙනවා කියලා. හරි අපි හිතමු පොල් ගහක පොල් ගෙඩියක් තියෙනවා. එතකොට එයා පොල් ගෙඩිය පල්ලෙහාට වැටෙන්නේ ඇයි? ගුරුත්වයේ බලපෑම නිසා. ගුරුත්වයේ බලපෑම නිසා තමයි එයා පල්ලෙහාට වැටෙන්නේ. නැත්නම් එයාට යන්න තිබ්බනේ ඉහළට. ඒතර අර නටුවෙන් ගිලි වුණාට පස්සේ උඩට යන්න තිබ්බනේ. එහෙම යන්නේ නැහැ. පල්ලෙහාට එන්නේ මොකද්ද? ගුරුත්වයේ බලපෑම නිසා. එහෙනම් අන්න ඒ වගේ බාහිර සාධකවල බලපෑම යටතේ මේ අජීවී වස්තුන්ගේ චලනයන් සිද්ධ වෙනවා. ඊට පස්සේ බලන්න ඊළඟට ජීවීන්ගේ චලන අතුරින් ශාකවල චලනයන්ට වඩා සතුන්ගේ චලනයන් ඉස්මතු වේ. ළමයි ශාක යනවා දැවිදාගෙන එහෙම. දැන් අපි උදේට ඉස්කෝලේ යනවා. දැන් මේ දවස්වල නැති වුණාට පහුගිය දවස්වල ඉතින් අපි කියන්නේ හරි උදේට ඉස්කෝලේ යනවා, පන්ති යනවා, ඊට පස්සේ අපි වෙන ගමන් යනවා. එහෙම යනවා. ශාකත් යනවාද එහෙම? ඔයාලා අර පොත් බෑග් එක කරේ දාගෙන යනවා වගේ මේ ගසුත් යනවාද මේ ඉස්කෝලේ? එහෙම යන්නේ නැහැ. එතකොට හැබැයි එයාලගේ චලනයන් වෙන්නේ නැද්ද? වෙනවා. දැන් එයාලා අපි ගහක් ශාකයක් සූර්යාලෝකයේ වැටෙන තැනක තියලා තියෙනකොට ඔයාලා දන්නවා ශාකයේ වර්ධනය වෙන්නේ සූර්යාලෝකයේ වැටෙන පැත්තට. එහෙමනේ ශාකයේ නැමෙන්නේ ඒ පැත්තට. ඉතින් අන්න චලනය. ශාකයක චලනයක්. ඊට පස්සේ ශාකවල මුල් වර්ධනය වෙනවනේ. ශාකයක මුල් චලනය වෙනවා. ඊට පස්සේ ශාකයේ තියෙන අතු කොටස් එව්වා සුළඟ සමග චලනය වෙනවා. එතකොට එයාලට අනිකුත් ජීවී ලක්ෂණ තියෙනවා. හැබැයි එයාලගේ චලනය අර සතුන්ගේ වගේ කැපී පෙනෙන්නේ නැහැ. දැන් අපිට අපේ චලනයන් කැපිලා පේනවනේ. දැන් අපිට මිනිස්සෙක් ඇවිදගෙන ගියොත් මිනිස්සෙක් අංග චලනයක් කෙරුවොත් අපිට ඒක පේනවා. අපිට ශාකවලත් ඒක පේනවා. හැබැයි අර අනිකුත් සතුන්ගේ වගේ ඒක කැපී පෙනෙන්නේ නැහැ. එයාලා එක තැනක ඉඳන් තමයි එයාලගේ සියලු චලනයන් සිද්ධ කරගන්නේ. හරි. ඊළඟට බලන්න සතුන් විෂම පෝෂී බැවින් ආහාර ජලය වැනි සාධක ලබා ගැනීමටත් ආරක්ෂාව වාසස්ථාන ලබා ගැනීම තම වර්ගය සමග එකතු වීම අහිතකර කාල මගහැර වීම වැනි කටයුතු සඳහා නිරන්තරයෙන් චලනයන් යෙදේ. ළමයි මාක් කරගන්න එක සතුන් විෂම පෝෂී බැවින් ආහාර ජලය වැනි සාධක ලබා ගැනීමටත් ආරක්ෂාව වාසස්ථාන ලබා ගැනීම තම වර්ගය සමග එකතු වීමටත් එම අහිතකර කාල මගහැර වීම වැනි කටයුතු සඳහා නිරන්තරයෙන් චලනයේ යෙදේ. මේ කොටස එච්චර ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නෑ ළමයි. ඒකයි මම ඉක්මනට කරගෙන යන්නේ. ලොකු දෙයක් නෑ මේකේ. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ මෙහිදී ජීවියාගේ සම්පූර්ණ දේහයම හෝ දේහයේ කොටසක් චලනය වීම සිදුවේ. සමහර චලනයන් තියෙනවා සතුන්ගේ, සමහර විට ජීවියාගේ සම්පූර්ණ දේහයම චලනය වෙනවා. දැන් මේ බලන්නකො මේ අපි දැන් අතක් චලනය කරොත් අපේ කකුල් චලනය වෙනවද? නෑනේ. මේ අපි ඇවිදගෙන ගියොත් නම් චලනය වෙයි. මං කියන්නේ දැන් මම මෙහෙම හිටගෙන ඉන්නකොට මම කොහෙටවත් යන්නේ නෑ. මම මෙහෙම නිකන් අතක් චලනය කරනවා. එතකොට අන්න ජීවි දේහයේ කොටසක් චලනය වෙනනේ. මම මෙහෙම හිටගෙන ඉන්න ගමන් කකුලක් හොල්වනවා. එයන් ජීවි දේහයේ කොටසක් චලනය වෙනවා. හැබැයි අපිට ඕන නම් සම්පූර්ණ දේහයම අරගෙන යන්න පුළුවන් නේ. හැබැයි සමහර සතුන්ට ඒ විදිහට සම්පූර්ණ දේහයම රැගෙන යන්න බෑ. එයාලගේ ජීවි දේහයේ කොටසක් විතරයි චලනය කිරීමට ලක් කරන්නේ. ඉතින් හොඳම උදාහරණයක් අපිට ගන්න පුළුවන් ශාක. එයාලා චලනය වෙන්නේ නැහැනේ, සම්පූර්ණ දේහයම යන්නේ නැහැනේ. නේද? එයාලගේ
ශාක දේහයේ කොටසක් තමයි චලනය වීම සිද්ධ වෙන්නේ. හරි. ඊළඟට බලන්න ඒකසෛලික ජීවීන් චලනය සඳහා පක්ෂම කශිකා හෝ ව්‍යාජ පාද යොදා ගනිනවා. ඒකසෛලික ජීවීන් චලනය සඳහා පක්ෂම කශිකා හෝ ව්‍යාජ පාද. ඒ කියන්නේ ළමයි දැන් ඔය ඇමීබා වගේ සතුන් ගත්තාම එයාලට නිශ්චිත චලන උපාංග නැහැ. දැන් අපිට ගත්තොත් අපිට අත් කකුල් තියෙනවානේ. දැන් මෙයාලට පක්ෂම තියෙනවා, කශිකා තියෙනවා, ඔහොම තියෙනවා. දැන් ඔය ඇමීබා වගේ සත්වෙක් ගත්තාම එයාලට මෙන්න මේ වගේ දේහයක් තියෙනවා. එයාලට නිශ්චිත උපාංග නැහැ චලනය සඳහා භාවිතා කරන්න පුළුවන්. හරිද? එයාලා මොකද කරන්නේ? මෙයාලගේ මේ දේහයේ තියෙන මෙන්න මේ කෑලි එහාට මෙහාට කරලා චලනය වෙනවා. හරිද? මේ දේහයේ තියෙන කොටස්, දේහය ඇදලා තියෙන එකේ මේ තියෙන විවිධ මේ ෆයිලවල තියෙන කොටස් එහාට මෙහාට චලනය කරමින් එයාලා යනවා. දැන් ඔයාලා ඔය සමහරවල් දැකලා ඇති ඔය පණුව එහෙම යන්නේ. පණුව එහෙම යන්නේ. එයාලට තියෙනවද නිශ්චිත චලන උපාංග? නෑ. එයාලා මොකද කරන්නේ? එයාලගේ දේහය මෙන්න මේ විදිහට නම ඉස්සරහට ওই විදිහට යනවා නේ. ඔයාලා දැකලා ඇති සමහර මේවා ටීවී එකේ හරි දැකලා ඇතිනේ සැබෑවට දැකලා නැත. එතකොට ඔන්න ඔය වගේ එයාලා අර දේහය අමුතු විදිහකට අනිත් ජීවීන්ට වඩා ටිකක් වෙනස් විදිහට චලනය කරමින් තමයි එයාලගේ චලන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. හරි. බලන්න ඊළඟට ළමයි මේකේ මම කියවනේ මේක එච්චර ලොකු දෙයක් නෑ ඔයාලට කියලා දෙන්න. මම ඒකයි ඔය චුට්ටක් වේගෙන් කරන්නේ. බහුසෛලික ජීවීන් පේශී ආධාරයෙන් සම්පූර්ණ දේහයම හෝ කොටසක් හෝ චලනය කරයි. දැන් අපි වගේ සතුන් ගත්තාම අපේ බොහෝ දුරට චලන ක්‍රියාවලිය සඳහා දායක වෙන්නේ පේශි සහ අස්ථි. දැන් අපි මේ පේශි සහ අස්ථි තමයි චලනය කරන්නේ. හරිද? දැන් මම මෙහෙම මේ විදිහට අත නමනකොට පේශි සහ අස්ථි ඒ සඳහා දායක වෙනවා. හරි? මෙන්න මේ කොටස එන අස්ථි කොටස් තියෙනවා. හරි? මේ කොටස් වල තියෙන අස්ථි සහ මේ ආශ්‍රිත මේ චලනය සිදුවන ආශ්‍රිත ප්‍රදේශයේ තියෙන පේශි සම්බන්ධ වෙලා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. අපි දුවගෙන යනකොට කකුලේ තියෙන පේශි සහ ඒ කකුල් වල තියෙන අස්ථි තමයි එතනදි ක්‍රියාත්මක වෙන්නේ. හරි. පේශි සම්පූර්ණ ආධාරයෙන් සම්පූර්ණ දේහෙම හෝ කොටසක් චලනය කරයි. අපි ළමයි ඒක චුට්ටක් මාක් කරගමු. අර මේ චලනය සඳහා භාවිතා වන උපාංග ටික තියෙන නිසා ඒකසෛලික ජීවීන් චලනය සඳහා පක්ෂම කශිකා හෝ ව්‍යාජ පාද යොදා ගනී. බහුසෛලික ජීවීන් පේශි ආධාරයෙන් සම්පූර්ණ දේහයම හෝ කොටසක් හෝ චලනය කරයි කියන කොටස මාක් කරගන්න. උදාහරණයක් දීලා තියෙනවා. පාද, වරල්, පියාපත්. අද පක්ෂීන්ගේ ගත්තොත් එහෙම පියාපත් තියෙනවා. දන්නවනේ. හරි. ඊට පස්සේ පල්ලෙහා පොයින්ට් බලන්න. එමෙන්ම ජීවීන්ගේ සෛල තුල ඇති ඉන්ද්‍රියකාද. හරි. අන්න ඒක චුට්ටක් කියලා දෙන්නම් මම. දැන් ළමයි අපි දන්නවනේ ජීවීන්ට සෛල තියෙනවා කියන්නේ නේද? අන්නේ ජීවීන්ගේ සෛල තුල විවිධාකාර උපසෛලීය ඉන්ද්‍රියකාත් තියෙනවා කියන දැන් ඔයාලා මේ වෙද්දි දන්නවා. නේ? අපි සෛලයක් මෙහෙම ගත්තොත් එහෙම මේක ඇතුලේ මයිටොකොන්ඩ්‍රියම් තියෙනවා නේද? ඊට පස්සේ ශාක සෛලයක් ගත්තොත් නම් හරිතලව තියෙනවා, න්‍යෂ්ටිය තියෙනවා නේද? ඊට මේකේ ගොල්ගි දේහ තියෙනවා. මම කටුවට අඳින්නේ. හරි. ඔය වගේ විවිධ උපසෛලීය ඉන්ද්‍රියකා තියෙනවා. එතකොට ළමයි මේ වගේ තියෙන මේ උපසෛලීය ඉන්ද්‍රියකා වලටත් පුළුවන් චලනය වෙන්න. හරි. මෙන්න මේක ඇතුලේ තියෙන සෛලය ඇතුලේ තියෙන මේ මයිටොකොන්ඩ්‍රියමට මේක ඇතුලේ යන්න පුළුවන්. ගොල්ගි දේහ වලට එහාට මෙහාට චලනයන් සිද්ධ කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ සෛල තුල පිහිටලා තියෙන උපසෛලීය සංවිධානයන් වලට පුළුවන් එයාලගේ චලන ක්‍රියාවලින් පවත්වා ගන්න. අපි අන්න ඒකට විශේෂ නමක් කියනවා වක්සරණය කියලා. හරි? අපි ඒකට විශේෂ නමක් කියනවා වක්සරණය. හරිද? මොකක්ද අපි කියන්නේ වක්සරණය කියලා කියනවා මෙන්න මේ සෛල තුල තියෙන ඉන්ද්‍රියකාවල සිදුවන චලිතයට. ඔන්න ඒක තමයි ඔය පොයින්ට් එකේ කියන්නේ. එමෙන්ම ජීවීන්ගේ සෛල තුල ඇති ඉන්ද්‍රියකාද විවිධාකාර චලනයන් වලට ලක් වේ. සෛලවල සෛල ප්ලාස්මයේ සිදුවන චලනය වක්සරණය ලෙස හඳුන්වයි. ඒක මාක් කරගන්න. සෛලවල සෛල ප්ලාස්මයේ සිදුවන චලනය වක්සරණය ලෙස හඳුන්වයි. හරි. ඊළඟ පොයින්ට් එක ඔය ශාක වලට අදාළ එක තියෙන්නේ බලමු. ශාක තුල සිදුවන චලන සතුන්ගේ මෙන් කැපී පෙනෙන අන්දමට සිදු නොවේ. නමුත් ශාකවල විවිධ ස්ථානවල ඇති වර්ධක කොටස් බාහිරින් ලැබෙන උත්තේජ වලට අනුරූපව චලනයන් සිදු කරයි. උදාහරණ තියෙනවා ආලෝකය, ජලය, රසායන ද්‍රව්‍ය, ගුරුත්වය වැනි බාහිර සාධක වලට අනුකූලව ශාක චලනයන් සිදු කරයි. මම කියේ දැන් සූර්යාලෝකයේ වැටෙන පැත්තට ශාක වර්ධනය වෙනවා. ඊට පස්සේ ජලයේ තියෙන පැත්තට මුල් වර්ධනය වෙනවා නේ, චලනය වෙනවා. අන්න ඒ වගේ චලනයන් බාහිර සාධක නිසා සිද්ධ වෙනවා.
ඒක මාක් කරගමු අපි මෙන්න මේ කොටස. ආලෝකයේ ජලය රසායන ද්‍රව්‍ය ගුරුත්වය වැනි විවිධ බාහිර සාධකවලට අනුකූලව ශාක චලනයන් සිදු කරයි කියලා දෙන්න මහ ලොකු දෙයක් නෑ. ඒ නිසා ඉක්මනට කතා කරගෙන යන්න. පාඩම එතකොට ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. හරි. එතකොට ඔතන ඔන්න උදාහරණ දීලා තියෙනවා. ශාක අග්‍රස්තය ආලෝකයේ වැටෙන දිශාවට වර්ධනය, මූලාග්‍රයේ ජලය ගුරුත්වය ශාකයට අවශ්‍ය රසායනික ආයන ද්‍රව්‍ය වර්ග ලබා ගැනීමට සිදු කරන වර්ධන චලනය. විවිධ උදාහරණ ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න චලනය ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ. ඒක අමාරු දෙයක් නෑ. පොඩි කතාවක් තියෙන එතන. ඊට පස්සේ අපි බලමු ප්‍රජනනය ගැන. හරි. දැන් මේකේ වෙනමම අපිට මේක කතා කරන්න තියෙනවා ජීවයේ අඛණ්ඩතාවය කියන මාතෘකාව යටතේ. ජීවයේ අඛණ්ඩතාවය කියන මාතෘකාව යටතේ අපිට මේක වෙනමම කතා කරන්න තියෙනවා. ඒක අපි 10 වසරේ කට්ටිය පස්සේ කතා කරමු. 11 කට්ටියටම මේ වෙනකොට සම්පූර්ණ පාඩම සම්පූර්ණයෙන් කියලා දීලා තියෙනවා. හරි. ඒ වගේ කිසිම ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කියලා දුන්නා. හොඳයි. එතකොට දැන් මේ ජීවයේ අඛණ්ඩතාවය මොකක්ද මේ කියන්නේ? ප්‍රජනනය මොකක්ද ළමයි මේක? මේකෙන් කියන්නේ දැන් ජීවී විශේෂයක ඉදිරි පරම්පරාව බිහි කිරීම. හරිද? දැන් යම් සත්ත්ව විශේෂයක් ගත්තොත් මිනිසා ඇතුළුව යම් සත්ත්ව විශේෂයක් ගත්තොත් ඒ සත්ත්ව විශේෂය ඊළඟ පරම්පරාව දක්වා අරගෙන යන්න ඕනේ. එතකොට තමයි මේ සත්ත්ව විශේෂයේ අඛණ්ඩතාවය පැවතෙන්නේ. නැත්තම් දැන් ඉන්න සතුන් සේරම මිය ගියොත් එහෙම ඊළඟට එයාලගෙන් අලුත් පරම්පරාව බිහි වෙන්නේ නැහැ. දැන් ඔය ඔයාලා සමහරලාට අහලා ඇති ඔය නිවුස් වලට එහෙම කියනවා ලෝකයේ වඳ වීගෙන යන සතුන් ඉන්නවා. මේ අහවල් රටේ මේ අහවල් සත්වයා වඳ වීගෙන යන තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? එයාලගේ ඉදිරි පරම්පරාව අවිනිශ්චිතයි. ඇයි එයාලගේ ජීවීන් ටික මානව ක්‍රියාකාරකම් පාරිසරික සාධක වගේ හේතුන් නිසා එයාලා ටිකෙන් ටික විනාශ වෙලා. එතකොට අර ඉදිරි පරම්පරාව පවත්වාගෙන යාම සඳහා අන්න ජීවීන් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ සත්ත්ව පරම්පරාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියාට පස්සේ අන්න ආයේ සත්ත්ව පරම්පරාවක් ඇති වෙන්නේ නැහැ. දැන් ඩයිනෝසර් යුගය ඔයාලා අහලා තිනේ. එතකොට ඔය ඩයිනෝසර් සතුන්ටත් උනේ ඒ වගේ වැඩක්. ඒක බාහිර සාධක. එතකොට මිනිස්සු හිටියේ නෑනේ. එතකොට බාහිර සාධකයක බලපෑම යටතේ මොකද වුනේ? බාහිර සාධකයක බලපෑම යටතේ ඩයිනෝසරයින් විනාශ වුණා. නේ? ඒකට විවිධ මතවාදයන් තියෙන ඔය ග්‍රාහක දෙකක් එකට ගැටුණා. ඒ කියන්නේ පෘථුවිය සමග විශාල ග්‍රාහකයක් එකට වැදිලා ඒත් එක්ක හටගත්ත ඒ පාරිසරික වෙනස්කම් නිසා මේ සත්ත්ව විශේෂය නැති වුණා කියලා කියනවා. පිටසක්වල බලපෑම එක එක කතන්දර උවට තියෙනවා. හරිද? එක එක මතවාදයන් මේ ඩයිනෝසරයන් විනාශ වීමට අදාළ කතා තියෙනවා. ඔයාලා පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න ඩයිනෝසර් යුගයේ ඒ දේවල් ඕනේ තරම් අන්තර්ජාලය හොයාගන්න පුළුවන්. ඕනේ තරම් වීඩියෝස් තියෙනවා ඔයගේ බලන්න. හරි ඔයාලා කරන්නේ නම් ඒව නෙමෙයි වෙන වැඩ කරන්නේ. නමුත් ඕනේ තරම් ඔයාලට ඉගෙන ගැනීම සඳහා ඒ කියන්නේ දෙයක් හොයා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් අන්තර්ජාලය. ඕනේ දෙයක් ඕකේ තියෙනවා. හරි ඔය YouTube එකේ එහෙම ඉතින් පාඩම් උනක් තියෙනවා. දැන් ඔයාලට ගණිතයේ මොකක් හරි පාඩමක් නොතේරුනොත් එහෙම ඔයාලා ගහන්න පාඩම. අය අනිවාර්යෙන් බොහෝ දුරට පාඩම් තියෙනවා. හරි අනිවාර්යෙන් ඔයාලගේ සමහර නොතේරිච්ච පාඩම් බලන්න ගහලා සර්ච් කරලා බලන්න තියෙනවා අනිවාර්යෙන්. විද්‍යාවේ උනක් විද්‍යාවේ සිංහලෙන් තියෙනවා නම් අඩු ඇති. ගණන් වල නම් සිංහලෙන් ගොඩක් තියෙනවා. ගණිතයේ මම ඔය පහුගිය දවස්වල පොඩ්ඩක් ඔය සර්ච් කර ඉන්නකොට ගණිතයේ වීඩියෝස් වගේක් අහුණා. ගොඩක් තිබ්බ පාඩම් ඒ වගේ. ඔය කුලක පාඩම්, සම්භාවිතා පාඩම්. හරි ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. නිකන් ඉන්න වෙලාවට අන්න ඒව තමයි කරන්නේ. ඔයාලා ඕව නෙමෙයි වෙන දේවල් නේ කරන්නේ. එතකොට දැන් මේ ජීවී විශේෂයක ඉදිරි පරම්පරාව පවත්වාගෙන යාම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට ඒ සඳහා විශේෂිත වූ ඉන්ද්‍රියන් ජීවීන් තුල පිහිටලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රජනක ව්‍යුහ කියලා. අන්නේ ප්‍රජනක ව්‍යුහ ජීවීන් තුල ඒ සඳහා විශේෂණය වෙලා තියෙනවා. හරි. ඒ පාඩම ගැන ඉදිරියේදී වෙනමම අපිට සවිස්තරාත්මකව බලන්න තියෙනවා. ශාක ප්‍රජනනය සහ මානව ප්‍රජනනය වෙනම කතා කරන්න තියෙනවා. 11 වසරේ කට්ටියකින් අහලා බලන්න. එයාලා දැන් ඕන් දන්නවා ගොඩක් දේවල්. හරි. එහෙනම් අපි බලමු ඒකසෛලික ජීවියෙකු හෝ බහුසෛලික ජීවියෙකු තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව පරම්පරාවක් බිහි කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රජනනය නම් වේ. සෑම ජීවියෙකුම මරණයට පත්වන නිසා තම විශේෂයේ අඛණ්ඩ පැවැත්මට ප්‍රජනනය වැදගත් වේ. ප්‍රජනනය අලිංගික ප්‍රජනනය හා ලිංගික ප්‍රජනනය ලෙස ආකාර දෙකකින් සමන්විතය. ලිංගික ප්‍රජනනයේදී එකම විශේෂයට අයත් ජීවීන් දෙදෙනෙකු ජන්මාන සෛල දෙකක් එකතු වේ යුක්තාණුවක් ඇතිවන අතර එය විභාජනයෙන් නව ජීවියෙකු බිහි වේ. අලිංගික ප්‍රජනනයේදී
එක් ජීවියෙකු විසින් තමාට ප්‍රවේණිකව සර්ව සමවන පිතෘ ජීවීන් බිහි කිරීමක් සිදු වේ. දැන් එතකොට ළමයි ඔය ප්‍රජනනය කියන එක අපිට කොටස් දෙකකින් හඳුනා ගන්න පුළුවන්. එකක් ලිංගික ප්‍රජනනය, අනිත් එක අලිංගික ප්‍රජනනය. එතකොට ලිංගික ප්‍රජනනය කියලා කියන්නේ නම් මව් සහ පීතෘ. හරිද? මව් පාර්ශවයක් සහ පීතෘ පාර්ශවයක් එකිනෙකට එකතු වෙලා අලුත් පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය. ඒක සරල දෙයක්. ඊළඟ අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ ළමයි එහෙම ජීවීන් දෙදෙනෙකු සම්බන්ධ වෙන්නේ නැතුව, හරිද? ඒ විදිහට ජීවීන් දෙදෙනෙකු සම්බන්ධ වෙන්නේ නැතුව එක ජීවියෙක්ගෙන් ඊළඟ පරම්පරාව බිහි වෙනවා. හරිද? එක ජීවියෙක්ගෙන් ඊළඟ පරම්පරාව බිහි වෙනවා. දැන් උදාහරණයකට මම කියන්නම්කො මෙන්න මෙහෙම මඤ්ඤොක්ක ශාකය වර්ධනය කරගන්නේ අපි කොහොමද? ඒ කියන්නේ පැල මේ භෝගයේ ඉස්සරහට ඉදිරියට වර්ධනය කරගන්නේ කොහොමද? අපි ඒකේ දඬු කැබලි පාවිච්චි කරනවා. නේද? බෝ කර ගැනීම සඳහා. එතකොට එතන සිදුවෙන ලිංගික ප්‍රජනනයක්. නේ අන්න ඒ වගේ වට තමයි අපි කියන්නේ අලිංගික ප්‍රජනනය කියලා. එතකොට සත්ත්ව ලෝකයේ තුලත් එවැනි අලිංගික ප්‍රජනනය සිදු කරන ජීවීන් අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයකට මම කියන්නම් ප්ලැනේරියා කියලා පණු විශේෂයක් ඉන්නවා ළමයි. හරි? ප්ලැනේරියා කියලා පණු විශේෂයක් ඉන්නවා. හිතන්නකො යම් හේතු සාධකයක් නිසා මේ පණුව දෙකට මැදින් කැඩෙනවා කියලා. හරිද? මොකක් හරි හේතු සාධකයක් නිසා මේ පණුව දෙකට මැදින් කැඩෙනවා කියලා හිතන්නකො. එතකොට මොකද්ද දන්නවද වෙන්නේ? මේ කැඩිලා ගියපු කොටස් දෙකෙන් අලුත් සත්වයක් බිහි වෙනවා. මෙන්න මේ කැඩිලා ගියපු කොටස් දෙකෙන් අලුත් සත්වයක් බිහි වෙනවා. හරි? කැඩිලා ගියපු කොටස් දෙකෙන් අලුත් සත්වයක් බිහි වෙනවා. මෙන්න මේ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ අලිංගික ප්‍රචරණය කියලා. අපි මේකට නම් කියන්නේ කඩ වීම කියලා. හරිද? කෑලි කොටස් කැඩිලා ගිහිල්ලා නව ජීවීන් බිහිවීම. ඔවා වෙනමම ළමයි පාඩමේ කතා කරන්න තියෙනවා. ඒ නිසා දැන් මෙතනදී ලොකුවට අපිට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට තව අවස්ථාවක් මම කියන්නම් උදාහරණයක් කියන්නම්. හයිඩ්‍රා කියන සත්ත්ව විශේෂයේ, හරි? හයිඩ්‍රා කියන ඔය ජලජ පරිසරවල වෙසෙන සත්වයේ හයිඩ්‍රා කියන සත්ත්ව විශේෂයේ ඔන්න ඔය අලිංගික ප්‍රජනනය අපිට හඳුනා ගන්න පුළුවන්. හරි? එතකොට එතනදී සිද්ධ වෙන්නේ මව් ජීවියාගේ දේහයෙන් මේ වගේ චූටි නෙරුමක් එනවා. හරිද? පොඩි නෙරුමක් එනවා. මෙන්න මේ නෙරුම වර්ධනය වෙලා මේක කැඩිලා ගිහිල්ලා අලුත් ජීවීන් බිහි වෙනවා. හරි? අර මව් ජීවියාගේ දේහයෙන් නිකන් ගැටිත්තක් වගේ එකක් ඇවිල්ලා ඒක වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන ගැටිත්ත කැඩිලා ගිහිල්ලා ඊට පස්සේ අලුත් ජීවීන් බිහි වෙනවා. හරි? ඔන්න ඔය වගේ දේවල් තමයි අලිංගික ප්‍රජනනයේදී සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් ඔන්න පොඩි කතාවක් තියෙන්නේ කතා කරන්න. ඇත්තටම මේකේ වැඩිදුර කතාව අපිට බලන්න තියෙන්නේ ඉස්සරහට. වෙනමම පාඩම තියෙනවා. කලබල වෙන්නේ නැතුව ඉන්න. සාමාන්‍යයෙන් ඔය පිරිවි ළමයි එහෙම ඉතින් වැඩියෙන්ම විද්‍යාව පොතේ පෙරල්ලා බලන පාඩම ඕක. ඇත්ත කතාව ඉතින්. හරි. එතන වර්ධනය සහ විකසනය ඊළඟ ලක්ෂණය. හරි. ළමයි වර්ධනය කියන්නේ ජීවීන් තුල හඳුනාගත හැකි ලක්ෂණයක්. හරිද? වර්ධනය කියලා කියන්නේ ළමයි ජීවියෙකුගේ දේහය ප්‍රමාණයෙන් විශාල වෙන එකට. හරි? අප්‍රතිවර්තය ලෙස විශාල වෙන එක. මොකද්ද ළමයි මේ අප්‍රතිවර්තය කියලා කියන්නේ? මම මේක මීට කලිනුත් ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා ජීවයේ රසායනික පදනම පාඩමේ. මොකද්ද මේ අප්‍රතිවර්තයයි කියලා කියන්නේ? අප්‍රතිවර්තයයි කියලා කියන්නේ ළමයි නැවත අඩු නොවන විදිහට. ඒ කියන්නේ දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් අපි හිතන්නකො මිනිසා ඉපදුන දවස්වල මිනිස්සුන්ට ඇවිදින්න පුළුවන්. ඉපදිච්ච අලුත ළමයෙක්ට ඇවිදින්න පුළුවන් බෑ. ඔය පොඩිවට ඉන්නේ නේ. උඩාවට ඉන්නේ. එතකොට ටික ළමයා කාලයත් සමග වර්ධනය වෙවි ටිකෙන් ටික ළමයා ලොකු වෙනවානේ. ඒක ටික ඇවිදින්න පුරුදු වෙනවා නේද? ඊට පස්සේ ටික තවත් ළමයා උස ගිහිල්ලා වැඩි ලොකු වෙලා ශරීරයේ දේහ ප්‍රමාණය විශාල වෙලා සාමාන්‍ය මට්ටමකට පත් වෙනවා. දැන් ඔයාලා ඉන්නේ. ඔයාලා දැන් වර්ධනයේ අවසාන කාලයට ඇවිල්ලා තියෙනවා. ඔයාලා තාම වර්ධනයේ අවසන් නැහැ. ඉවර නැහැ. නමුත් අවසන් අදියරට වගේ ඇවිල්ලා තියෙනවා. ඔයාලා තව අවුරුදු 3-4ක් 5ක් වගේ ගියාට පස්සේ එතනින් එහාට ආයෙ වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උස යන්නේවුවා. ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මහත් වෙන එක වෙනවා ඈ. ඒ කියන්නේ මහත් වීම සහ කෙට්ටු වීම ඒකේ අපි අනුගමනය කරන විවිධ පුරුදු නිසා ඒක වෙනස් වෙනවා. ඒක නෙවෙයි මං කියන්නේ උස යන එක. හරි? උස යන එක එහෙම වෙනස් වෙන්නේ නැහැ. තව අවුරුදු දැන් ඔයාලා තාම ඉන්නේ දැන් වර්ධන අවධියේ. එතකොට තව අවුරුදු 3-4ක් වගේ කාලයක් 5ක් වගේ කාලයක් තුල ඔයාලගේ වර්ධනය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. නතර වෙනවා කියලා කියන්නේ ඔය උස යන එක. ඒ වගේ ඒ ප්‍රමාණයන් දේහ වර්ධනයන් නතර වෙනවා. ඊට පස්සේ ඔයාලා දැන් ටික තරුණ වියට ඇවිල්ලා ඊට පස්සේ දැන් ඔයාලා ඉන්නේ නව යවුන් වියේනේ. ඊට පස්සේ ටික තරුණ වියට එනවා.
ඊට පස්සේ තරුණ වියට ආවට පස්සේ ටික ටික වැඩි හිටි වියට ඇවිල්ලා ඊට පස්සේ මහලු වයසට ගියාට පස්සේ අයෙත් අර පොඩි කාලේ හිටියා වගේ ධන ගාගෙන ගිහිල්ලා ඒ අර කෙනෙක් වඩාගෙන මේ උරතල් කරලා හැම වෙනවද? නෑනේ, එහෙම වෙන්නේ නෑනේ. නේද? ඒ කියන්නේ අපේ දේහ ප්‍රමාණය අඩු වෙනවද? නෑනේ, අපිට ඇවිද ගන්න බැරි වෙයි. ඒව හරි වයසට යනකොට ඒ වගේ දේවල් ශාරීරික දුබලතාවයක් නැති වෙන්න පුළුවන්. නමුත් අර මුලින් හිටපු ලදරුවා ආයෙ ඇති වෙන්නේ නැහැ. මුලින් හිටපු ලදරුවා බවට අපි ආයෙපත් වෙන්නේ නැහැ. අන්න ඒකට තමයි ළමයි කියන්නේ අප්‍රතිවර්තයයි කියලා. ආපස්සට ආයෙ අඩුවීමක් නැහැ. ආපස්සට මේක සිද්ධ වෙන්නේ ඉදිරියටම පමණයි. හරිද? ආපස්සට මේක අය වෙනස් වෙන්නේ ඉදිරියටම පමණයි. අන්න ඒ වගේ දෙයකට තමයි අපි කියන්නේ අප්‍රතිවර්තයයි කියලා. එතකොට අපේ දේහය ගත්තාම අප්‍රතිවර්තය ලෙස වැඩි වෙන්නේ. හරිද? අපේ දේහය විශාල වෙන්නේ අප්‍රතිවර්තය විදියට. ආපසු අඩු නොවන විදිහට. අන්න ඒකට තමයි අපි කියන්නේ වර්ධනය කියලා. දැන් ශාකයක් හිතන්නකො, ශාකයකුත් එහෙමනේ. ඔයාලා හිතන්න අඹ පැලයක් හිටවනවා. දැන් ටිකෙන් ටික ඔය අඹ පැලය වර්ධනය වෙලා විශාල ගහක් බවට පත් වෙලා ඊට පස්සේ ඒකේ දැන් අවසානයේ දක්වා ආපුවාම ආයෙ අර ටික උස අඩු වෙලා ගිහිල්ලා අතු එක දෙක අඩු වෙලා ගිහිල්ලා ආයෙත් අර පැලේ බවට පත් වෙනවා. නෑනේ, එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඕකට තමයි අපි කියන්නේ අප්‍රතිවර්තය ලෙස වැඩි වෙනවා කියලා. ආපසු අඩු නොවන විදිහට ශාකයේ මේ ජීවියා ප්‍රමාණයෙන් විශාල වෙනවා. එහෙනම් අන්න ඒ වගේ දෙයක් තමයි අපි කියන්නේ වර්ධනයක් කියලා. එතකොට මොකද්ද මේ විකසනය කියලා කියන්නේ? මොකද්ද මේ විකසනය කියලා කියන්නේ? විකසනය කියලා කියන්නේ ළමයි ජීවියාගේ දේහයේ සෛල යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා හැඩගැහෙනවා. දැන් අපේ දේහයේ සෛල හැදෙනවනේ. අපේ දේහයේ සෛල හැදෙනවනේ. අපි ටිකෙන් ටික වර්ධනය වෙනකොට අපේ දේහයේ විවිධ සෛල විහි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ඇති වෙන සෛල අපේ ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් සඳහා යොමු වෙනවා. දැන් අපේ රතු රුධිරාණු සෛල ඔක්සිජන් පරිවහනය සඳහා යොමු වෙනවා. ස්නායු සෛල මේ බාහිර පරිසරයෙන් ලැබෙන තොරතුරු සහ අභ්‍යන්තර පරිසරයෙන් ලැබෙන තොරතුරු ලබාගෙන ඒ අතර සම්බන්ධීකරණ ක්‍රියාවලින් සඳහා වැදගත් වෙනවා. එහෙමනේ ඊට පස්සේ අපේ ඇසේ තියෙන දෘෂ්ටික සෛල පෙනීම සඳහා වැදගත් වෙනවා. කනේ තියෙන ශ්‍රවණයට වැදගත් වෙන සෛල ඒ ශ්‍රවණ ක්‍රියාවලිය සඳහා හැඩගැහිලා තියෙනවා. එහෙනම් අන්න ඒ විදිහට අපේ දේහය තුල පවතිනා වූ සෛල යම් විශේෂිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා හැඩගැහෙනවා. ඔන්න ඌවට තමයි අපි කියන්නේ විකසනය, විභේදනය, ඔන්න ඔය වගේ දේවල්. හරි? හරි. හොඳයි, අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඔච්චරයි තමයි ඔය කියන්න තියෙන්නේ. මහා ලොකු වෙන දෙයක් නැහැ. වර්ධනය සහ විකසනය. බලන්න. බාහිර පරිසරයෙන් ද්‍රව්‍ය ලබාගෙන ජීවියෙකුගේ වියලි බරෙහි හෝ පරිමාවේ සිදුවන අප්‍රතිවර්තය. ඔන්න එතන තියෙනවා ඒකේ වචනේ තේරුම. ආපසු සිදු නොවන වැඩිවීමක් වර්ධනයක් ලෙස හඳුන්වනවා. අප්‍රතිවර්තය කියන්නේ ආපසු පිටිපස්තර යන්නේ නැහැ. එහෙනම් වර්ධනය ලෙස හඳුන්වයි. බහුසෛලික ජීවියෙකු තනි සෛලයක් වන යුක්තාණුවකින් ජීවිතය ආරම්භ කර පසුව විශිෂ්ට කෘත්‍යයක් ඉටු කරන අවයව රැසක් සහිත ජීවියෙකු බවට පත් වීම විකසනය. අන්න විශේෂිත වෙච්ච ව්‍යුහයන් ගොඩනැගෙමින් ඒ සතා විශිෂ්ට කෘත්‍යයක් ඉටු කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ විකසනය කියලා. හරි? මාක් කරගමු අපි ඔන්න ඔය අර්ථ දැක්වීම. බාහිර පරිසරයෙන් ද්‍රව්‍ය ලබාගෙන ජීවියෙකුගේ වියලි බරෙහි හෝ පරිමාවේ සිදුවන අප්‍රතිවර්ත, එහෙම නැත්නම් ආපසු සිදු නොවන වැඩිවීමක් වර්ධනය ලෙස හඳුන්වයි. බහුසෛලික ජීවියෙකු තනි සෛලයක් වන යුක්තාණුවකින් ජීවිතය ආරම්භ කර පසුව විශිෂ්ට කෘත්‍යයක් ඉටු කරන අවයව රැසක් සහිත ජීවියෙකු බවට පත්වීම විකසනය නම් වේ. ඒ ටික මාක් කරගන්න. හරි? ඊට පස්සේ ඊළඟ බලමු මොකද්ද කියන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම බහුසෛලික ජීවියෙකුගේ වර්ධනයට දායක වන්නේ සෛල විභාජනය මගින් සිදුවන සෛල සංඛ්‍යාව වැඩිවීමයි. දැන් අපි දන්නවා අපේ දේහයේ සෛල විභාජනය වෙනවනේ. ඒ කියන්නේ සෛල බෙදෙනවනේ. සෛල බෙදි මොකද වෙන්නේ? අලුත් සෛල බිහි වෙනවා. එතකොට අන්නේ සෛල සංඛ්‍යාව වැඩිවීම තුලින් තමයි අපේ වර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් ඕකේ යුක්තාණු කතාවක් කියනවනේ. 11 වසරේ අයටත් දන්නවා යුක්තාණුව කියන්නේ මොකක්ද කියලා. දැන් ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය සිදු වෙනකොට පුරුෂ පාර්ශවයෙන් පැමිණෙන ශුක්‍රාණු සෛලයකුයි හරිද මාතෘ පාර්ශවයෙන් පැමිණෙන ඩිම්බ සෛලයකුයි එකතු වෙනවා. ලිංගික ප්‍රජනනයේදී මෙන්න මේ ශුක්‍රාණු සෛලයක් සහ පුරුෂ පාර්ශවයෙන් පැමිණෙන ශුක්‍රාණු සෛලයක් සහ ස්ත්‍රී පාර්ශවයෙන් පැමිණෙන ඩිම්බ සෛලයක් එකතු වෙලා තනි සෛලයක් හැදෙනවා. හරිද? අන්න ඒකට තමයි අපි ළමයි කියන්නේ යුක්තාණුව කියලා. හරිද? ශුක්‍රාණු සෛලය සහ ඩිම්බ සෛලය එකතු වෙලා තනි සෛලයක් නිර්මාණය වෙනවා. ඒකට අපි කියනවා යුක්තාණුව කියලා.
ඊට පස්සේ මෙන්න මේ සෛල බෙදීමට ලක් වෙනවා, විභාජනයට ලක් වෙනවා. හරි, අනුනන විභාජනයට ලක් වෙනවා. අනුනන විභාජනයට ලක් වෙලා අන්න ආය අලුතෙන් සෛල දෙකක් හැදෙනවා. හරි, ඊට පස්සේ මෙයාලා නැවත අනුනන විභාජනයට ලක් වෙනවා. අන්න සෛල හතරක් ලැබෙනවා. මෙයාත් ඒ විදිහට. අන්න සෛල ඔක්කොම එතකොට හතරයි. දැන් කලින් එකයි තිබ්බේ, දැන් ඔන්න අවසානයේ හතරක් බවට පත් වෙලා. ඊට පස්සේ මෙයාලා නැවත බෙදෙනවා. එතකොට මෙතන 2යි, මෙතන 2යි, 4යි, 6යි, 8යි. අන්න සෛල සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට සෛල වැඩි වෙලා තමයි ජීවීයාගේ දේහය වර්ධනය වීම සිද්ධ වෙන්නේ. හරි. ඊළඟට බලන්න ඒකසෛලික ජීවියෙකුගේ ඔය වරහන් ඇතුළේ ළමයි ඒකසෛලික ජීවීන් කීප දෙනෙක්ට උදාහරණ දීලා තියෙන්නේ පැරමීසියම්, සැකරොමයිසිස් සහ ක්ලැමිඩෝමොනාස් වැනි ඒකසෛලික සතුන්. ඔවා ඔක්කොම විද්‍යාත්මක නම් ඒ හින්දා තමයි ඔවා ඉටලික් මොඩල් එකෙන් ටයිප් කරලා තියෙන්නේ. පැරමීසියම්, සැකරොමයිසිස් සහ ක්ලැමිඩෝමොනාස්. හරි. එතකොට ඒ ඒකසෛලික සතුන් කීප දෙනෙක්ව මතක තියාගන්න. ඒකසෛලික ජීවියෙකුගේ වර්ධනය ලෙස හඳුන්වන්නේ සෛලයේ ප්‍රමාණය හා පරිමාව වැඩි වීම. ඒ සතුන්ගේ දැන් ඒකසෛලික සතෙක් ගත්තාම එයාලගේ එක සෛලයයිනේ තියෙන, ඊට වඩා සෛල නැහැ. එතකොට ඒ සෛලය ටික ලොකු වෙනවා. හරි. දැන් මේ විදිහට ඒකසෛලික සතෙක්ගේ සෛලයක් තිබ්බොත් මේක ටික මේ විදිහට වර්ධනය වෙනවා. බෙදෙන්නේ මේවා වගේ මෙහෙම බෙදි යන්නේ තියෙන එක්කෙනා විශාල වීම සිද්ධ වෙනවා. හරිද? එයා ඒක තමයි අපි කියන්නේ ඒකසෛලික සත්වයෙකුගේ වර්ධනය කියලා. හරි. ඔයාලා ඒක මාක් කරගන්න ඕනේ. ඒකසෛලික ජීවියෙකුගේ වර්ධනය ලෙස හඳුන්වන්නේ සෛලයේ ප්‍රමාණය හා පරිමාව වැඩි වීම. ළමයි මේක හරි සරල දේවල් ඈ, පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මම ඒකයි චුට්ටක් මේ ස්පීඩ් එකේ යන්නේ ඈ. පොඩි කතාවක් තියෙන්නේ. පාඩමේ හොඳම හරිය ඉවර කරලා තියෙන්නේ. දැන් මේ යන්නේ අපි අර කන්දක් නැගගෙන ගිහිල්ලා හරියට නිකන් පල්ලමේ යනවා වගේ දැන් යන්නේ. ඒ හින්දායි වේගෙන් යන්නේ. හරි. ඊළඟට බලන්න ජීවියෙකුගේ වර්ධනය හා විකසනය පියවර 3කින් හඳුනාගත හැක. ඒ කියන්නේ අපිට දැන් මේ සත්වයෙකුගේ සිදුවන වර්ධනය සහ විකසනය අදියර 3ක් නැත්නම් පියවර 3කින් හඳුනා ගන්න පුළුවන්. හරි, අපි බලමු මොනවද මේ පියවර 3 කියලා. හරි. පළවෙනි එක තමයි සෛලයේ ප්‍රමාණයෙන් විශාල වීම. හරිද? ජීවියාගේ දේහයේ තියෙන සෛලයේ ප්‍රමාණයෙන් විශාල වෙන එක තමයි පළවෙනි අදියර. දැන් යුක්තාණුව අපි කියන දැන් ලිංගික ප්‍රජනනයේදී ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙලා යුක්තාණුවක් හැදෙනවා කියලා. එතකොට ඉස්සෙල්ලම වෙන වැඩේ තමයි යුක්තාණුව ටික විශාල වෙන්න පටන් ගන්නවා. විශාල වෙලා ඊළඟ දෙවන අදියර ඒ යුක්තාණුව බෙදෙනවා. හරිද? යුක්තාණුව විභාජනය වෙන්න පටන් ගන්නවා. ඕක තමයි දෙවන අදියර. පළවෙනි අදියර විශාල වීම. විශාල වීම, දෙවන අදියර විභාජනය. ඊට පස්සේ තුන්වෙනි අදියර තමයි මෙන්න මේ බෙදිලා හටගත්ත සෛල තියෙනවානේ. මෙයාලා විශේෂිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා හැඩ ගැහෙනවා. හරි? දැන් අපි යුක්තාණුව ඇති වෙනකොට අපේ දේහය මෙන්න මේ රතුරු දුරාණු සෛල තියෙන්න ඕනේ. ඊට පස්සේ දෘෂ්ටික සෛල මෙන්න මෙවුවා තියෙන්න ඕනේ. ස්නායු සෛල මෙවුවා තියෙන්න ඕනේ කියලා එකක් නැහැනේ. එතකොට මේ බෙදිලා එන සෛල මොකද වෙන්නේ? හැඩ ගැහෙනවා අන්න යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා. හරිද? ඕක තමයි තුන්වෙනි අදියර. ඔය සෛල බෙදිලා හටගන්න ඒ උපසෛල එහෙම නැත්නම් දුහිතෘ සෛල මොකද වෙන්නේ? එයාලා හැඩ ගැහෙනවා මොකක් කරන්නද? යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න. සමහර කට්ටිය ඔක්සිජන් පරිවහනයට හැඩ ගැහෙනවා. සමහර කට්ටිය ස්නායු ආවේග සම්ප්‍රේෂණයට හැඩ ගැහෙනවා. දැන් පේශි සෛල එහෙම ඒ පේශි චලනයන් සඳහා හැඩ ගැහෙනවා. හරිද? අන්න ඒ විදිහට මේ සෛල විකසනයට ලක් වෙනවා. හරි. සෛල විශේෂණයට ලක් වෙනවා. හරි, බලන්නකො එහෙනම් ඔන්න පියවර 3 දීලා තියෙනවා. ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණයෙන් විශාල වෙයි. මේ කියන්නේ නැවත අඩුවීමක් වෙන්නේ නැති වෙන විදිහට සෛල ප්‍රමාණයෙන් විශාල වෙනවා. දෙවෙනි එක කියනවා සෛල විභාජනය. සෛල සංඛ්‍යාව වැඩි වීම. ඊළඟ තුන්වෙනි එක කියනවා සෛල විශේෂණය වීම. හරි, ඔච්චරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට මේ ජීවියෙකුගේ වර්ධනය විද්‍යාගාරයේදී සරල වශයෙන් අධ්‍යයනය කරලා බලන්න පුළුවන් ලීවර වෘද්ධිමානය පාවිච්චි කරලා. අපිට ඒ ප්‍රැක්ටිකල් එක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. අහගන්න ඉතාම සරල ප්‍රැක්ටිකල් එකක්. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. හොඳට අහගන්න. ඉතාම සරල දෙයක්. පොඩි දෙයක් තියෙන්නේ. හරි. ඔය ඕකේ ළමයි පොඩි මේ මිස්ටේක් එකකුත් තියෙනවා. ආනේ හරි. උඩ තියෙන උඩ පොයින්ට් එක. ශාකවල සිදුවන වර්ධනය අධ්‍යයනය කිරීම සඳහා ලීවර වෘද්ධිමානය හරි. පල්ලෙහා ක්‍රියාකාරකමේ තියෙන වෘද්ධිමානය කියලා. මම එතන ලීවර කියලා දාගන්න කියන්න හැදුවේ. හරි, අවුලක් නැහැ, උඩ තියෙනවා. හරි. මේකෙදි ළමයි මෙන්න මෙහෙම දෙයක් කරන්නේ. අපි
මල් පෝච්චියක හිටවලා තියෙන ශාකයක් ගන්නවා. හරිද? මල් පෝච්චියක හිටවලා තියෙන ශාකයක් අපි ගන්නවා. ශාකයක් අරගෙන හරිද වර්ධනය වෙමින් තියෙන ශාකයක් අරගෙන ඊට පස්සේ මෙන්න මේ අගට මෙන්න මේ ශාකයේ අගට අපි තන්තුවක් ගැට ගන්නවා. හරිද? අපි තන්තුවක් ගැට ගන්නවා කියන්නේ මොකක් හරි මේ මෙච්චර මහා ලොකු මේ තඹයක් ගැට ගන්නවා නෙමෙයි පොඩි හීන් තන්තුවක් ගැට ගන්නවා. ගැට ගහලා ඒ තන්තුව කප්පියක් මතින් යවනවා. හරිද? කප්පිය කියන එක දන්නවනේ නේද? කප්පිය කියන එක දන්නව ඇතිනේ. කප්පිය කියන එක දන්නවද ළමයි? ඔය ලිං වල එහෙම මේ ලින්දෙන් වතුර බාන්න එහෙම ඔය මේ පාවිච්චි කරන්නේ. අර බොලොක්කේ. හරි අන්න ඒ වගේ කප්පියක් අපි කප්පියක් තුලින් අර තන්තුව යවනවා. යවලා එහා කෙළවරේ අනිත් කෙළවරේ තන්තුවේ අනිත් කෙළවරේ මොකක් හරි බර ඇති වස්තුවක් ගැට ගන්නවා. මෙහෙමයි. බර ඇති වස්තුවක් කියලා කියපුවාම කිලෝග්‍රෑම් 2-3ක් බර ඒවා එල්ලන්නේ නැහැ. පොඩි ග්‍රෑම් ගාණක් තියෙන ඔය ගල් කැටයක් වගේ මොකක් හරි ඒ වගේ පොඩි එකක් එල්ලන්නේ නැත්නම් මේකේ කිලෝග්‍රෑම් ගාණක් බර එකක් එල්ලුවොත් එහෙම මෙහින් ඔක්කොම ගහත් එක්ක උදුරගෙන යයි. එහෙම ඒවා නැහැ. පොඩි ස්කන්ධයක් මොකක් හරි ගැට ගහනවා මේකේ. හරිද? පොඩි ගල් කැටයක් ගැට ගහපුවාම ඇති. හරි. ඊට පස්සේ දැන් මේකට සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ කප්පි පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා දර්ශකයක්. හරිද? ඒ දර්ශකය මෙන්න මේ වගේ පරිමාණයකට සෙට් කරලා තියෙන්නේ. ඔන්න ඔය වගේ පරිමාණයකට සෙට් කරලා තියෙන්නේ. හරි? දර්ශකයක් තියෙනවා. ඒ දර්ශකය සෙට් කරලා තියෙනවා ඔය වගේ පරිමාණයකට. හරි. ඔන්න ඕක තමයි උපකරණ කට්ටලය. මොකක්ද තියෙන්නේ? හරි. අපි කොටස් ටික හඳුනාගමු. මල් පෝච්චියක සිටවන ලද කුඩා ශාකයක්. කූණ්ඩලු වගේ ශාකයක් ගන්න පුළුවන්. සිටවන ලද ශාකයක්. ශාකය. ඊට පස්සේ කුඩා ස්කන්ධයක්. එයා මේකේ තියෙනවා තන්තුවක්. තන්තුව. කප්පිය. හරිනේ. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා මේකට අපි කියනවා ආධාරකය. හරිනේ. මෙන්න තියෙනවා පරිමාණය. හරි නේද? මේක දර්ශකය. ළමයි ඔයාලා මේ ලකුණු කරගන්නකොට මේකෙන් පිට ලකුණු කරගන්නයි මම මෙතන ලකුණු කරන්නම් ඇතුලේ දර්ශකය. හරි. ඔන්න මම උපකරණ කට්ටලේ ලකුණු කරා නම් කරා. හරි. දැන් එතකොට මේකේ කරන දේ තමයි ඔය විදිහට උපකරණ කට්ටලය සකස් කරගන්නවා. තන්තුවක් අරගෙන මෙන්න මේ වගේ ශාඛා අග්‍රස්තයේ ගැට ගහලා ඒ තන්තුව කප්පියක් තුල යවලා ඒකේ අනිත් කෙළවරේ චූටි ස්කන්ධයක් ගැට ගහනවා. ඊට පස්සේ ඒක සෙට් කරලා තියෙනවා පරිමාණයකට. හරිද? පරිමාණයකට සෙට් කරලා තියෙනවා. එතකොට මේ ශාකය ටික වර්ධනය වෙනකොට උස යනකොට මොකද වෙන්නේ? මේ ශාකය ටික උස යනකොට මෙන්න මේ තන්තුව මේ පැත්තට පල්ලෙහාට ඇදෙනවා. මෙන්න මේ තන්තුව පල්ලෙහාට ඇදෙන්න පටන් ගන්නවා. මේ ගල් කැටය මගින් මොකද කරන්නේ? දැන් මෙයා ටික උස යනකොට මේ ගල් කැටය මේ පැත්තෙන් ටික පල්ලෙහාට. මේක මේ පැත්තෙන් උඩට යනකොට අරුම මේ පැත්තෙන් පල්ලෙහාට. එතකොට මේ තන්තුව ඔය විදිහට කප්පිය තුලින් කැරගෙනකොට මෙතන තියෙන දර්ශකය මොකද වෙන්නේ? ඒකත් ඔන්න ඔය විදිහට කැරකෙන්න පටන් ගන්නවා. හරිද? දර්ශකයත් ඔය විදිහට කැරකෙනවා. ඇයි මෙයාගේ උස වැඩි වෙනකොට මෙයා මෙහින් උඩට යනකොට අනිත් පැත්තෙන් ගල් කැටය පල්ලෙහාට එනවා. මෙයා මේ පැත්තෙන් උඩට යනකොට මෙතන තියෙන කුඩා ස්කන්ධය මෙහින් පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනකොට කප්පිය කැරකෙනවා. කප්පිය කැරකෙනවා. දැන් ඔයාලා ලිඳේ වතුර බානකොට බොලොක්කේ ආධාරයෙන් වතුර බානකොට ඔයාලා එක පැත්තකින් කඹේ අදිනකොට අර බොලොක්කේ කැරකෙනවනේ. අන්න ඒ වගේ තමයි. මෙන්න මෙතන තියෙන මේක පැත්තෙන් මෙයා උඩ මේ අග්‍රස්තයේ වර්ධනයත් සමග මේ කොටස උඩට යනකොට මේ පැත්තෙන් ගල් කැටේ පල්ලෙහාට එනවා. එතකොට මොකද වෙන්නේ? කප්පිය කැරකෙනවා. කප්පිය කැරකෙනකොට දර්ශකය කැරකෙනවා. අන්න අපිට පුළුවන් දර්ශකය කැරකෙනවා කියලා කියන්නේ මේ ශාකය වර්ධනය වෙනවා කියන එක ප්‍රායෝගිකව පෙන්වන්න. හරිද? මොකද කප්පිය කැරකෙන්නේ මෙයා වර්ධනය වෙච්ච නිසා. එහෙනම් ඔන්න වර්ධනය කියන එක අපිට ඉතාම සරල විදිහට ලීවර වෘද්ධිමානය පාවිච්චි කරලා පෙන්වන්න පුළුවන්. ළමයි මේකට ලීවර වෘද්ධිමානය කියලා කියන්නේ මෙන්න මේ කප්පියක් කැරකෙන්න පුළුවන් දර්ශකයක් වගේ දේවල් පාවිච්චි කරලා තියෙන නිසා. ඔයාලා ඔය 9 වසරේදී එහෙම ඉගෙනගෙන තියෙනව නේද? ලීවර පාඩම.
ලීවර ඊට පස්සේ ඔය චක්‍රය හා අක්ෂ දණ්ඩ ඔය වගේ ඒවා ඉගෙන ගන්න තියෙනවනේ. අන්න ඒවා ඒ වගේ වැඩක් මෙතන භාවිතා කරන නිසා තමයි උතන ලීවර වෘද්ධිමානය කියලා කියන්නේ. හරි. ඔච්චරයි යෝකේ කියන්න තියෙන්නේ. පොඩි දෙයක් තියෙන්නේ ලියන්නත් මහා ලොකු දෙයක් නෑ. ඉස්සලා ඔයාලා කොටස් ටික නම් කරගන්නකො පටස් ගාලා. කප්පිය, තන්තුව, කුඩා ස්කන්ධය, මල් පෝච්චයක සිටවන ලද ශාකය, පරිමාණය, දර්ශකය, ආධාරකය. ඉක්මනට ලකුණු කරගන්න. ලියන්නත් ගොඩාක් දේවල් නෑ. වාක්‍ය 3-4ක් තියෙනවා. මං කියවනේ මේක නිකන් අර හරියට කන්දක් නැගලා පල්ලමක් බැහැගෙන යනවා වගේ වැඩක්. පාඩමේ අවසානය අමාරු නෑ. පැහැදිලි කරලා දෙන්න තරම් දෙයක්වත් නෑ. ඒ හින්දා ඉක්මනට කරගෙන ගිය හැකියි. ඉක්මන් කරන ළමයි. හරි එහෙනම් ලියන්න මෙහෙම අවශ්‍ය ද්‍රව්‍ය තමයි කැමති විදිහට ඉඩ පාවිච්චි කරන්න. උතන සෑහෙන්න රූල් ඉතිරි වෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න. එහෙම කියලා ඉතින් අර කැතට ලියන්න එපා. අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න. කුඩා පැලයක් සහිත පෝච්චියක් කුඩා පැලයක් සහිත පෝච්චියක් කුඩා පැලයක් සහිත පෝච්චියක් ඊළඟට ලීවර වෘද්ධිමානයක් වෘද්ධිමානය කියලා ලියා ගන්න එකපාරම නිකන් අඳුන් කොඳුන් වගේ නම් ඕන් උඩ තියෙනවා බලලා ලියා ගන්න. ලීවර වෘද්ධිමානයක්. ලීවර වෘද්ධිමානයක්. හරි. අනිත් එක තමයි ළමයි මේ ඔයාලා දැන් ඔය බලන්න සම්බන්ධ වෙන්න බැරි වෙන පන්ති බලන්නේ නැද්දෝ කියලා හිතනවා මට වෙලාවකට. සමහර මේ වීඩියෝස් වල views නැහනේ. ඒ කියන්නේ ඉතින් දැන් මම ඔක දානකොට ඉතින් දැන් අඩුම පන්තියක 10-12 දෙනෙක් අත ඉතින් ඔක බැලෙනවනේ. ඉතින් සමහරලාට views නැහනේ එහෙම. ඒ කියන්නේ බලන ගාන වැටෙනවනේ මේකේ කොච්චර බැලුවද කියලා. සමහර ළමයි බලන්නේ නැද්ද මන්ද ඔය බලන්න බැරි වෙන ඒවා. එහෙම ඔයාලා කරනවා නම් මම වැඩේ නවත්තනවා. මොකද මේ ඔය වැඩේට මට සෑහෙන වීදමක් යනවා. වීඩියෝ අප්ලෝඩ් කරන්න ගියපුවාම එක පැත්තකින් කරන්ට් එක යනවා අනිත් පැත්තෙන් ඩේටා යනවා. ඇයි සමහර දවස්වලට වීඩියෝ අප්ලෝඩ් කරනකොට රෑ එළි වෙනකන් මේ රෑ 8ට 9ට විතර දැම්මට පස්සේ පහවදා එළි වෙනකන් අප්ලෝඩ් වෙනවා. ඇයි GB 1මාර GB 2 එහෙම වීඩියෝ නේ තියෙන. ඒතකොට අප්ලෝඩ් වෙන්න වෙලා යනවා. සිග්නලුත් ඉතින් එච්චර ලොකු ස්පීඩ් එකක් නැහැනේ. මේ ඔයාලා එක හරියට බලන්නේ නැත්නම් ඉතින් මම එහෙම දාන එක නවත්තනවා. මොකද මේ ඔයාලට ඉතින් අර මම ඉතින් පොඩි උදව්වක් නේ කරන්නේ. දැන් අනිත් පන්ති වල මම දන්න තරමින් ඔහොම කරන්නේ නැහැ. ඔහොම කරන්නේ නැහැ. පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණොත් බැරි වුණාම තමයි. ඉතින් ඒ පාඩම නෑම තමයි ඉතින් අය. එහෙම කරන්නේ නැහැ මම දන්න තරමින් කවුරුවත්. සමහර කට්ටිය නම් මේ මං හිතන්නේ ටෙලිග්‍රෑම් එකකට එහෙම දානවා ඇති. මේවට ඒ කරන්නේත් කීප දෙනෙක්. හැමෝම කරන්නේ නැහැ. ඉතින් එතකොට මේ ඔයාලා එහෙම සමහර කට්ටිය බලන්නේ නැහැ කියලා හිතෙනවා මට. කරුණා කරලා ඒව හරියට මේ කරන්න වැඩේ. ඔයාලට උදව්වක් විදියට මම ඒක කරන්නේ. මොකද ඉතින් හැමෝ සමහර වෙලාවට සම්බන්ධ වෙන්න බැරි වෙනවනේ විවිධ හේතුන් නිසා. සමහරලාට ෆෝන් එක කැඩිලා හරි මොකක් හරි එහෙම වෙන්න පුළුවන්. ඒතකොට ඉතින් ඒ ළමයා පවුනේ. ඒ ගැන හිතලයි එහෙම කරන්නේ නැතුව ඉතින් අය වෙන දෙයක් නිසා නෙමෙයි. හරි සමහර වෙලාවට ඩේටා ප්‍රශ්න, සිග්නල් නැති ප්‍රශ්න. දැන් පහුගිය දවස්වල මටත් තිබ්බනේ ගැටලුව. එතකොට එහෙම තිබ්බොත් ඉතින් ඒ ළමයාට ඒක අසාධාරණයක් හින්දායි මම එහෙම කරන්නේ. එතකොට ඔයාලත් ඉතින් ඒක හරියට කරන්න ඕනේ. බලන්න බැරි වෙච්ච කෙනෙක් හිටියොත් බලන්න බැරි වුණොත් ඒක බලන්න හරියට. ඒ වීඩියෝ එක.
සමහර කට්ටිය මේ මුකුත් කරන්නේ නැතුව ඔහෙ ඉන්නවා. හා මට බැරි වුණා. ඔන්න ඔහෙ නිකන් ඉන්නවා. එහෙම ඉන්න එපා. ඒ අර බලන්න බැරි වුණා නම් ඒක බලන්න. සිග්නල් නැත්තම් වෙන සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ගෙදර ඇවිල්ලා හරි බලන්න. හරිද? ඔයාලා ඕවට ඔය වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න. මට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද ඔයාලටමයි ඔය උදව්වක් විදියට කරලා දීලා තියෙන්නේ ඕක. ඔයාලට සිග්නල් නැති මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා වීඩියෝ එක දැම්මට පස්සේ සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ගෙදර ගිහිල්ලා බලන්න. එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ඔය ඩවුන්ලෝඩ් කරන්න එපා. අනම්මනම් එව්වා මොකක්වත් නෑ. ඔයාලා කැමෝක මේ ඒක හරියට වැඩේ වෙන්නයි ඕනේ. හරි සමහර ළමයි ඉතින් කරන්නේ නැහැ කියලාත් හිතෙනවා මට වෙලාවකට. එහෙම වුණොත් ඉතින් ඉස්සරහටත් එහෙම දැනුනොත් ඉතින් මං වැඩේ නවත්තනවා. මොකද ඉතින් වැඩක් තේරුමක් නැහැ නිකන් බොරුවට මේ දාලා. ඒ නිසා ඒක හරියට කරන්න. මට මම ඔක කියන්නම් කීකේම හිටියා මට අමතක වුණා. හොඳයි දෙගොල්ලන්ම හිටපු වෙලාවේ කීවා. හරි ඊට පස්සේ ක්‍රමය ලියන්න. ක්‍රමය ලියන්න මෙහෙම ඇටවුමේ ආකාරයට සර් එතකොට මේ අරකල් ලීවර මානයක් කියන එකෙන් ඉවරද? ඔව් එච්චරයි අවශ්‍ය ද්‍රව්‍ය. ඊට පස්සේ ක්‍රමය ඇටවුමේ ආකාරයට උපකරණ කට්ටලය සකසා මල් පෝච්චියේ ඇති පැලයේ අග්‍රස්තයට තන්තුවක් ගැටගසා එය කප්පිය මතින් යවා එහි අනෙක් කෙළවරට කුඩා ස්කන්ධයක් ගැට ගැසීම කුඩා ස්කන්ධයක් ගැට ගැසීම හරි එයා නිරීක්ෂණ ලියන්න නිරීක්ෂණ පැලයේ වර්ධනයත් සමග නිරීක්ෂණ පැලයේ වර්ධනයත් සමග උපකරණයේ ඇති දර්ශකය දක්ෂිනාවර්තව චලනය වේ. ඒ කියන්නේ ස්කන්ධයේ තියෙන පැත්තට කැරකෙනවා. චලනය වේ. එවිට පරිමාණය මගින් ඒ ටික අයත් කියන්නකෝ. උපකරණයේ ඇති දර්ශකය දක්ෂිනාවර්තව චලනය වේ.
දක්ෂිනාවර්තව චලනය වේ. පරිමාණය මගින් දර්ශකය චලනය වන ප්‍රමාණය නිර්ණය කරගත හැක. දර්ශකය චලනය වන ප්‍රමාණය නිර්ණය කරගත හැක. චලනය වන ප්‍රමාණය නිර්ණය කරගත හැක. නිර්ණය කරගත හැක. හරිනේ? හරි. ඔච්චරයි ඒකේ තියෙන්නේ ලියන්න. හරි. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා දැන් ඔය වර්ධනය කියන එක අජීවී වස්තුන් වලත් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ළමයි ස්පටික වර්ධනය වීම සිද්ධ වෙනවානේ. දැන් ලුණු ගත්තාම ලුණු ස්පටිකය ලුණු ලේවායන් වල ටික වර්ධනය වෙනවා. එතකොට ඒක අජීවී දෙයක්. එතකොට සමහර අජීවී වස්තුන්ට ජීවීන්ට තියෙන ලක්ෂණ තියෙනවා. හරි දැන් වර්ධනය කියන්නේ ඒ වගේ හොඳ උදාහරණයක්. ඊළඟට සුළඟ කියලා මේවද්ද මේ චලනය කියලා කියන්නේ ඒ වගේ හොඳ උදාහරණයක්. මොකද දැන් අපි කියන්නේ මුහුදු රළ එහෙම චලනය වෙනවනේ. එතකොට සමහර අජීවී වස්තුන් වලට ජීවීන් ගාව තියෙන සමහර ලක්ෂණ තියෙනවා. හැබැයි හැම එකක්ම නැහැ. හරිද? එක්කෝ එකයි එක්කෝ දෙකයි. අන්න ඒ විදිහට ලක්ෂණ කිහිපයක් විතරයි පිහිටලා තියෙන්නේ. හරි දැන් උදාහරණයකට කියන්න පුළුවන් ස්පටික වර්ධනය වීම. දැන් ඔය ලුණු ලේවා වල තියෙන ලුණු ස්පටිකය එහෙම වර්ධනය වෙනවා. හරි දැන් ඔයාලා ගෙවල් වල තියෙන එක වර්ධනය වෙන්නේ නැහැ. ඒත් ඔයාලගේ ඔය දැන් ඔයා මේ ගෙවල් වල සමහරලාට ලුණු පොල් කට්ටේ ඔයාලා දැකලා ඇති. ඔයාලා ගෙවල් වල තියෙනවද දන්නේ නැහැ දැන් නම්. ඉස්සර නම් ඔක පාවිච්චි වුණා. ඔය ලුණු පොල් කට්ටේ වටේට අර බැඳෙනවනේ නිකන් මේ අර අපි ලුණු පාවිච්චි කරලා ඒ අර පොල් කට්ටේ ටික ඒක වටේට නිකන් බැඳෙනවා. ඒක දැකලා තියෙනවද දන්නේ නැහැ ඔයාලා. හරිද? අන්න වර්ධනය වීම. මයික් ඔෆ් කරගන්න. ස්පටික වර්ධනය වීම සිද්ධ වෙනවා. හරිද? එතකොට ඒක අජීවී වස්තුවකට තියෙන ජීවීන් ගාව තියෙන ලක්ෂණයක්. ඊට පස්සේ මුහුදු රළ වගේ අජීවී වස්තුන් චලනය වෙනවා. නේ? එතකොට අන්න ඒ විදිහට සමහර අජීවී වස්තුන් වලට ජීවීන් ළඟ තියෙන සමහර ලක්ෂණ තියෙනවා. හැබැයි හැම ලක්ෂණයම නැහැ. හරි ඒක හොඳට මතක තියාගන්න. එතකොට ජීවියෙක් කියලා කියන්නේ ඔය අපි දැන් කතා කරපු හැම ලක්ෂණයක්ම පෙන්වන්න පුළුවන් කෙනෙක්. ළමයි අපිට ශ්වසනය කරන්න බැයිද? පුළුවන්. පෝෂණය කරන්න බැයිද? පෝෂණය ලබා ගන්න බැයිද? පුළුවන්. චලනය වෙන්න බැයිද? පුළුවන්. වර්ගය බෝ කරන්න බැයිද? පුළුවන්. වර්ධනය වෙනවද නැද්ද? වෙනවා. ඊළඟට ගත්තාම උද්දීප්‍යතාවයක් හා සමායෝජනයක් තියෙනවා. බහිශ්‍රාවය කරන්න තියෙනවා. පුළුවන්. එහෙනම් බලන්න මේ අපි කතා කරපු හැම දෙයක්ම ජීවීන්ට කරන්න පුළුවන්. හැබැයි අජීවීන්ට සමහර වෙලාවට ඒ වගේ එකක් දෙකක් පෙන්වන්න පුළුවන්. හරි? ඔන්න ඕක තමයි උතන තියෙන්නේ. හරි. බලන්න එහා පැත්තේ පොයින්ට් එක. ඇතැම් අජීවී ද්‍රව්‍ය ඉහතින් හඳුනාගත් ජීවී ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් පෙන්වයි. උදාහරණ තියෙනවා ස්පටික වර්ධනය, තරංග චලනය. ඊළඟ පොයින්ට් එක කියනවා නමුත් ඉහත ලක්ෂණ සියල්ල අජීවී ද්‍රව්‍ය නොපෙන්වයි. අජීවී ද්‍රව්‍ය ඔය ඔක්කොම පෙන්වන්නේ නැහැ. ජීවන චක්‍රයේදී ඉහත ලක්ෂණ සියල්ලම පෙන්වුම් කරනුවේ ජීවීන් පමණි. එහෙනම් ජීවීන් විතරයි ඔය සේරම පෙන්වුම් කරන්නේ. මෙම ලක්ෂණ නිසා ජීවීන්ට තම දේහ සංවිධානය විනාශ වීමට ඉඩ නොදී අඛණ්ඩව පැවැත්ම තහවුරු කරගත හැක. සමහර ජීවීන් ජීවීද අජීවීද යන්න හඳුනා ගැනීමට අපහසු අවස්ථා ඇත. බැක්ටීරියා සෛල වියලා සරල කුඩක් බවට පත් කළ හැක. එමෙන්ම බේකරි කර්මාන්තයේදී යොදා ගන්නා දිලීර වර්ගයන් වන යීස්ට්ද වියලා කුඩක් බවට පත් කරයි. ඇතැම් ජීවී ස්වරූප අජීවීද නැතහොත් ජීවීද යන්න හඳුනා ගැනීම අපහසුයි. දැන් ළමයි බේකරි කර්මාන්තයේදී අපි යීස්ට් පාවිච්චි කරනවානේ. යීස්ට් ඔයාලා අහලා ඇතිනේ. එතකොට ඔය යීස්ට් කියලා කියන්නේත් ළමයි දිලීර විශේෂයක්. හරි? දිලීර විශේෂයක්. එතකොට අන්න අපිට එකපාර ඍජුව නිර්ණය කරගන්න බෑ මේක අජීවීද මේක අජීවීද කියලා. නේද? අන්න එවැනි අවස්ථා අපිට මතුවෙනවා. දැන් අන්න ඒ වගේ එක් උදාහරණයක් ගැනයි අපි කතා කරන්න යන්නේ. ඒ තමයි වෛරස. වෛරස කියලා කියන්නේ අපිට එකපාර කියන්න බෑ මේක ජීවීද මේක අජීවීද කියන එක පිළිබඳ අපිට එකපාර තීරණයක් ගන්න අමාරුයි. මොකද වෛරස කියලා කියන්නේ අමුතුම එකක්.
හරි වෛරස කියලා කියන්නේ අමුතුම එකෙක්. වෛරස හින්දානේ දැන් අපිට මේ වැඩේ වෙලා තියෙන්නේ නේද? මේ විදිහට අද ගෙවල් වලට වෙලා කොටු වෙලා ඉන්න වෙලා තියෙන වෛරසයක් හින්දානේ. දැන් එතකොට මේ වෛරසය කියලා කියන්නේ අන්න ඒ වගේ අපිට එකපාර මේක මොකෙද්ද කියලා හොයන්න බෑ. මේක ජීවීද අජීවීද කියලා තහවුරු කරගන්න බෑ. ඒකට හේතුව තමයි වෛරස වලට පෙන්වන්න පුළුවන් එකම ජීවී ලක්ෂණයයි තියෙන්නේ. හරි හැබැයි ආ ජීවියෙක් එයාට පෙන්වන්න පුළුවන් එකම ජීවී ලක්ෂණයක් විතරයි තියෙන්නේ. ඒ තමයි එයාගේ වර්ගය බෝ කර ගැනීමේ ක්‍රියාවලිය. හරි එයාගේ ගුණන ක්‍රියාවලිය පමණයි මේ වෛරසයකට පෙන්වන්න පුළුවන් එකම ජීවී ක්‍රියාවලිය. අපි 11 වසරේ කට්ටියගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ උදෙත් ඔය කතා කරා. හිටපු කට්ටිය දන්නවා. එතකොට වෛරස ගැන අපි කතා කරුවා. පළවෙනි ප්‍රශ්නේ නේද අද කතා කරපු. හරි. දැන් එතකොට මේ වෛරස කියලා කියන්නේ ජීවී සෛලයක් තුලදී පමණක් ක්‍රියාත්මක විය හැකි කෙනෙක්. හරි වෛරසයක් ගත්තාම ළමයි මෙයාලට අජීවී පරිසරයේ ජීව ලක්ෂණ පෙන්වන්න බෑ. ඒ කියන්නේ දැන් හිතන්න මේස පෘෂ්ඨයක් මත වෛරස ඉන්නවා. හැබැයි එයාට ඇක්ටිව් වෙන්න බෑ. ක්‍රියාත්කාරී වෙන්න බෑ. හරිද? එයාට එයාගේ වර්ගය බෝ කරගන්න බෑ. හැබැයි ඔය මේස පෘෂ්ඨයේ තියෙන වෛරසය යම් හේතුවකින් යම් මොකක් හරි ක්‍රමයකින් ජීවියෙකුගේ දේහයට ඇතුල් වෙන. ඒක මොකෙක් හරි සතෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, ඊට අමතරව ශාකයක් වෙන්න පුළුවන්, මොකක් හරි එකට. මොකක් හරි ජීවියෙක්ට මේක කොහොම හරි ඇතුල් වෙනවා කියලා හිතන්න. අන්න ඇතුල් වෙච්ච ගමන් ඒ සෛලය මේ වෛරසය ඇක්ටිව් වෙන්න පටන් ගන්නවා. ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. එතකන් එයා අක්‍රියයි. එතකොට මේ වෛරසයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ජීවී සෛලයක් හමුවේදී පමණයි. ඒ හමුවේදී පවා එයාට කළ හැක්කේ එකම දෙයයි. ඒ මොකද්ද? එයාගේ වර්ගය බෝ කරගන්න ක්‍රියාවලිය පමණයි. හරිද? වෛරසයකට කරන්න පුළුවන් එකම ජීවී ලක්ෂණය පෙන්වන්න පුළුවන් එකම ජීවී ලක්ෂණය තමයි එයාගේ වර්ගය බෝ කර ගැනීමේ ක්‍රියාවලිය. දැන් COVID-19 වෛරසය ගැන හිතන්න. ඒකේ දැන් අපි ඇයි මුඛාවරණ දාන්නේ? ඇයි අපි අත්පිරිසිදු කරගන්නේ? මොකද්ද හේතුව? අපේ ශ්වසන පද්ධතියට මේ වෛරසය ඇතුල් වුණොත් අන්න අපිට ඒක බලපානවා. නේද? අපි එතකොට කියනවා COVID-19 ආසාදිතයෙක් බවට පත් වෙනවා. එහෙමනේ. දැන් එතකොට තව දෙයක් මෙතනදී කියන්න ඕනේ. ශුද්‍ර ජීවීන්ගේ තියෙන තවත් එක්තරා දෙයක් තමයි දැන් අපේ ශරීරයට ශුද්‍ර ජීවීන් ඇතුල් වෙනකොට ඒ නිසි ප්‍රවේශ මාර්ගයෙන් ඇතුල් වෙන්න ඕනේ. හරිද? දැන් අපිට සෙම්ප්‍රතිශ්‍යාව සඳහා බලපාන්නෙත් වෛරසයක්නේ. එතකොට ඒක අපේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුල් වුණා කියලා අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ආහාර ජීර්ණ පද්ධතියට ඇතුල් වුණා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක බලපාන්නේ ශ්වසන පද්ධතියට. සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරසය බලපාන්නේ ශ්වසන පද්ධතියට. මිසක් ආහාර පද්ධතියට නෙමෙයි. එතකොට ආහාර ජීර්ණ පද්ධතියට ඒ වෛරස් එක ඇතුල් වුණා කියලා අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපිට අපේ ශ්වසන පද්ධතියට මේ වෛරසය ඇතුල් වුණොත් අන්න එයා ක්‍රියාකාරී වෙනවා. අපි ඔකට කියනවා නිසි ප්‍රවේශ මාර්ගයෙන් ඇතුල් වුණොත් විතරයි ඒ ජීවියාගේ බලපෑම අපිට තියෙන්නේ. දැන් හිතන්න අපේ සම මත තුවාලයක් තියෙනවා. හරි? මොකක් හරි හේතුවක් නිසා හටගත්ත තුවාලයක් තියෙනවා. එතකොට අපි හිතමු ඔන්න ඔය දැන් කියන COVID-19 වෛරසය හරි ඔය තුවාලය මත තැවරෙනවා. හරි? ඔය තුවාලය මත තැවරෙනවා. එහෙම වුණා කියලා අපිට කොරෝනා ආසාදිත එහෙම නැත්නම් කොරෝනා රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. එයා යන්න ඕනේ ශ්වසන පද්ධතියට. මොකද ශ්වසන පද්ධතියෙන් ගියොත් තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. අර සමමත තියෙන තුවාලය තවරුණා කියලා අපිට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. නේද? ඒ වගේම තමයි දැන් පිටගැස්ම ඇති කරන බැක්ටීරියා විශේෂ වෛරස මේ ශුද්ධජීවී විශේෂය හරිද පිටගැස්ම ඇති කිරීම සඳහා මේ බලපාන ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි කියන කෙනා අන්න ඒ ශුද්ධජීවියා අපේ ආහාර ජීර්ණ පද්ධතියෙන් ඇතුල් වුණා කියලා අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පිටගැස්ම රෝගය ඇති කිරීමට බලපාන ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි කියන කෙනා අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ඇතුල් වුණා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? එයා ඇතුල් වෙන්න ඕනේ එයා ඇතුල් වෙන්න ඕනේ අපේ සම මත තියෙන තුවාලයකින්. හරිද? මම අර ඉස්සලා තුවාලයක් කතාවක් කිව්වේ. අන්නේ සම මත තියෙන තුවාලයකින් ඇතුල් වුණොත් විතරයි අපිට පිටගැස්ම කියන රෝගය හටගන්නේ. හරිද? පැහැදිලිද කියපු එක? එහෙනම් අන්න ඒ වගේ නිසි ප්‍රවේශ මාර්ගයකින් මෙයා ඇතුල් වෙන්න ඕනේ. හරි? නිසි ප්‍රවේශ මාර්ගය. එතකොට දැන් අපි මුඛාවරණ පළඳින්නේ ඇයි? දැන් අපි දන්නවා COVID-19 වෛරසය බලපාන්නේ ශ්වසන පද්ධතියට. එහෙනම් අපි ශ්වසන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා මොකද කරන්නේ? අන්න ආවරණයක් පාවිච්චි වෙනවා. ඊට පස්සේ අපි ඇයි දෑත් පිරිසුදු කරන්නේ? අපි දන්නවා අපේ අත්වල තවරුණා කියලා අපිට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. එයා ඇතුල් වෙන්න ඕනේ කොහෙටද? එයා ඇතුල් වෙන්න ඕනේ
ශ්වසන පද්ධතියට. අය ඇතුල් වෙන්න ඕන ශ්වසන. ඉතින් ඇයි අපි එතකොට අත් පිරිසුදු කරන්නේ? අත් පිරිසුදු කරන්නේ සමහරලාට අපේ අතේ තැවරලා තියෙන වෛරසය සමහරලාට අපි මූණ නාසය ස්පර්ශ කරනකොට ඒ හරහා මේ ශ්වසන පද්ධතියට ඇතුල් වෙන්න පුළුවන්. එහෙනම් අන්න අපි අර ස්පර්ශය නිසා අපේ දෑත්වල තැවරෙන්න පුළුවන් ඒ වෛරසය විනාශ කිරීම සඳහා තමයි විස බීජනාශක පාවිච්චි කරන්නේ. හරිද? ඕක තමයි උතන තියෙන කතාව. එහෙනම් දැන් මේ වෛරසයට තියෙන විශේෂ ලක්ෂණය තමයි එයාට ජීවියෙකු හමුවේදී පමණයි ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. ඇක්ටිව් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ විලාවේදී විතරයි එයාගේ ජීව ලක්ෂණයක් වන ප්‍රජනන ක්‍රියාවලිය එහෙම නැත්නම් වර්ගයා බෝ කරගන්න ක්‍රියාවලිය පෙන්වුම් කරන්නේ. නිකන් අජීවී පරිසරයේ හිටියා කියලා එයාගේ වර්ගයා බෝ කරගන්නේ නැහැ. හරි. බලාගෙන යමු. තව ඉස්සරහට තව දේවල් තියෙනවා මෙයා ගැන වෛරස් ගැන කියලා දෙන්න. හරි. දැනට බලාගෙන යන් ඉස්සරහට මොනවද කියන්නේ කියලා. වෛරස ප්‍රමාණයෙන් ඉතාමත්ම කුඩා වන අතර කිසිදු ශෛලීය සංවිධානයක් නොපෙන්වයි. හරි. මෙයා ගත්තාම ළමයි මෙයාගේ සංවිධානාත්මක ශෛලීය රටාවක් නැහැ. දැන් අපි ශාක සෛලයක් ගැන කතා කරුවොත් එහෙම අපි දන්නවා ශාක සෛලයක සෛල බිත්තියක් තියෙනවා, ප්ලාස්ම පටලය තියෙනවා නේද? සෛලප්ලාස්මය තියෙනවා, මයිටොකොන්ඩ්‍රියම්, ගොල්ගි දේහ, න්‍යෂ්ටිය, ඊට පස්සේ ගත්තාම රයිබෝසෝම, රික්තක, ඊට පස්සේ අන්තප්ලාස්මීය ජාලිකා ඔය වගේ ඔය ආදී වශයෙන් මේක සංවිධානාත්මක වෙලා තියෙන්නේ. නේද? සෛල බිත්තිය මගින් අභ්‍යන්තරයට සිදුවන බලපෑම් වළක්වනවා. ඊට පස්සේ ප්ලාස්ම පටලය මගින් සෛලය තුලට යන්න ඕනේ කවුද සහ සෛලයෙන් පිටතට යන්න ඕනේ කවුද කියන එක තීරණය කරනවා. න්‍යෂ්ටිය මගින් සියලු සෛලීය ක්‍රියාවලින් පාලනය කරනවා. මයිටොකොන්ඩ්‍රියම මගින් ශක්තිය නිෂ්පාදනය කරනවා. හරිත ලවය මගින් ආහාර නිෂ්පාදනය කරනවා. එහෙනම් අන්න මේ සෛල සංවිධානය වෙලා තියෙන්නේ. නේද? යම් මේ රටාවට මේ ක්‍රමයට මේක සිද්ධ වෙන්න ඕනේ කියන එක එයාලා හදාගෙන තියෙනවා, ගොඩනගාගෙන තියෙනවා. හැබැයි වෛරසවල එහෙම කිසිම දෙයක් නැහැ. වෛරසවල කිසිම දෙයක් නැහැ එහෙම. මයිටොකොන්ඩ්‍රියන් නැහැ. හරිද? එයාලගේ මේ කොහොමද හරිතලව නම් තියෙන්න බෑ. මොකද හරිතලව තියෙන ශාක සෛල වල විතරයි. එතකොට එයාලගේ අන්නේ විදිහට සංවිධානාත්මක භාවයක් නැහැ. අර අනිකුත් සත්ත්ව සෛල ශාක සෛල වල වගේ මෙයාලගේ සංවිධානාත්මක භාවයක් නැහැ. මෙයාලට තියෙන්නේ ප්‍රෝටීන් කොපුවකින් වටවෙච්චි න්‍යෂ්ටික අම්ල ද්‍රව්‍ය ප්‍රමාණයක් විතරයි. හරිද? මෙයාලට තියෙන්නේ ප්‍රෝටීනමය කොපුවකින් වට වෙලා තියෙන මෙන්න මේ වගේ ප්‍රෝටීන් අපි මේකට කියනවා කැප්සිඩය කියලා. හරි? ඔයාලට නම් ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? ඔයාලට වැඩිදුර ඉගෙන ගත්තොත් වෛරස් එක ව්‍යුහය ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රෝටීනමය කැප්සිඩය කියලා අපි මේකට කියන්නේ මේ ප්‍රෝටීනමය ආවරණය තුල පිහිටලා තියෙන ඔය න්‍යෂ්ටික අම්ල ද්‍රව්‍ය පමණයි මෙයාට තියෙන එකම දේ. හරි? එක්ක මේක ඇතුලේ DNA තියෙනවා, එක්ක මේක ඇතුලේ RNA තියෙනවා. ඒක වෛරස වර්ගය අනුව වෙනස් වෙනවා. හරි? ශාක ආශ්‍රිත වෛරසවල බහුල වශයෙන් පිටලා තියෙන්නේ RNA. හරි? ඒ කියන්නේ ශාකවලට විවිධ රෝග ඇති කිරීම සඳහා බලපාන වෛරසවල න්‍යෂ්ටික ද්‍රව්‍ය වශයෙන් තියෙන්නේ RNA. සත්ත්ව වෛරසවල DNA RNA කියන දෙකම අන්තර්ගත වෙනවා. හරි? ඒක දෙකම තියෙනවා. සතුන්ට විවිධ රෝග ලක්ෂණ ඇති කිරීම සඳහා බලපාන වෛරසවල DNA RNA කියන න්‍යෂ්ටික අම්ල දෙකම තියෙනවා. සාමාන්‍යයෙන් ශාකවල නම් තියෙන්නේ ශාකවලට බලපෑම ඇති කරන වෛරස් වල නම් බොහෝ දුරට තියෙන්නේ RNA කියන න්‍යෂ්ටික අම්ලය. හරිද? එහෙනම් ඔන්න ඔය වගේ ප්‍රෝටීනමය කොපුවකින් වට වෙච්චි අපි කියනවා කැප්සිඩයකින් වට වෙච්චි න්‍යෂ්ටික අම්ල ප්‍රමාණයි මෙයාට පිහිටලා තියෙන්නේ. ඊට අමතරව මෙයාගේ දේහයේ තව තියෙනවා පල්ලෙහාට මෙතන ඔය ගෙල ප්‍රදේශයක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙයාගේ මෙන්න මේ විදිහට බඳ ප්‍රදේශයක් පිහිටලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ වලිග තන්තු පිහිටලා තියෙනවා. එහා පැත්තේ ළමයි පෙරලා බලන්න රූප සටහන තියෙනවා. ඔන්න ඔය වගේ ව්‍යුහයක් තමයි මෙයාට තියෙන්නේ. හරි? හොඳයි. ඒ වගේම තමයි ළමයි මේ වෛරස ගත්තාම මේක අපිට ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බෑ. ඔයාලගේ ඉස්කෝලේ විද්‍යාගාරයේ තියෙන ආලෝක අන්වීක්ෂයකින් මෙයා අපිට බලන්න බෑ. මොකද මෙයාගේ විශාලත්වය ළමයි නැනෝමීටර 20ත් නැනෝමීටර 300ත් අතර ඉතාම කුඩා ප්‍රමාණයකින් යුක්ත වෙන්නේ. මම ළමයි ඕක මීටර කරලා ලියන්නද? බලන්නකෝ එතකොට කොච්චර මෙයා කුඩයිද කියලා 0.0 ඔන්න මෙයාගේ විශාලත්වය. මීටර වලින් ගත්තොත් මීටර 0.0.0.0.0.0.0.0.2 බලන්න කොච්චර කුඩයිද කියලා. හරිද? අපි කියනවා බැක්ටීරියාවකින් 1000න් පංගුවක්. හරි? බැක්ටීරියාවක් මෙහෙම ඉන්නවනම් මේක බෙදනවා කොටස් 1000කට. ආන් ඒකෙන් එක පංගුවක් තමයි
වෛරස. ඉතාම කුඩා ජීවීන්. හරිද? ඉතාම කුඩා ජීවියෙක්. අපිට පියවියසට තියා හිතන්නත් බෑ ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බෑ. එතකොට අපි මේකට පාවිච්චි කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. එතකොට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් තමයි මේ වෛරස සම්බන්ධ ඒ සියලු පරීක්ෂණයන් සිද්ධ වෙන්නේ. හොඳයි. බලමු අපි මොනවද කියන්නේ කියලා. කිසිදු ශෛලිය සංවිධානයක් නොපෙන එක කතා කරන්නේ. හරි ඊට පස්සේ බලන්න වෛරස ස්වභාවයේ පුළුල් ලෙස ව්‍යාප්තව ඇත. ඒවා ශාක හා සතුන්ද මිනිසාද ආසාදනය කරමින් විවිධ රෝග ගණනාවක් ඇති කරයි. ඊට අමතරව වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ද ආසාදනය කරයි. තවත් ක්ෂුද්‍ර ජීවීන් ආසාදනය කරන කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ දැන් මිනිසාට වෛරස බලපෑම් ඇති කරනවනේ. දැන් COVID-19 හොඳම උදාහරණයනේ. හරිද? ශාක වලටත් ඒ විදිහටම වෛරස බලපානවා. ඒ වගේම තමයි සමහර මේ ක්ෂුද්‍ර ජීවීන්ටත් වෛරස බලපානවා. හොඳම උදාහරණය බැක්ටීරියා. බැක්ටීරියා වලට වෛරස ගිහිල්ලා බලපෑම් ඇති කරනවා. බැක්ටීරියා ආක්‍රමණය කරනවා වෛරස. හරි? බැක්ටීරියා භක්ෂක වෛරස තියෙනවා. බැක්ටීරියා විනාශ කරන්න පුළුවන් වෛරස තියෙනවා. හරි? එතකොට ඔන්න ඒ වගේ ක්ෂුද්‍ර ජීවීන්ට බලපෑම් ඇති කරන්න පුළුවන් වෛරසත් තියෙනවා. ඊළඟට බලන්න වෛරස ප්‍රමාණයෙන් නැනෝමීටර 20ත් නැනෝමීටර 300ත් අතර වේ. මාක් කරගන්න. වෛරස ප්‍රමාණයෙන් නැනෝමීටර 20ත් නැනෝමීටර 300ක් පමණ වේ. වරහන් ඇතුලේ කියනවා බැක්ටීරියාවකින් 1000න් පංගුවක් පමණ වේ. එබැවින් මේවා දැකගත හැකි වන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් පමණි. වෛරසය පවතින අවස්ථාව අනුව ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි. වෛරස න්‍යෂ්ටික අම්ල සහිත මධ්‍ය කුහරයකින්ද ඒ වටා පිහිටි කැප්සිඩේ ලෙස හඳුන්වන නිශ්චිත ප්‍රෝටීනමය අණු ප්‍රමාණයකින්ද යුක්තය. හරි ඔච්චරයි යාට තියෙන්නේ. වෛරස වර්ගය අනුව DNA හෝ RNA ඇත. ශාක ආසාදනයක එහා පැත්තේ ශාක ආසාදනය කරන වෛරස බොහෝමයක RNA ඇත. ඉතා සීමිත සංඛ්‍යාවක DNA ඇත. සත්ත්ව වෛරසවල DNA හෝ RNA ඒ දෙකෙන් එකක් තියෙනවා. වෛරස විවිධ හැඩයෙන් සහ විශාලත්වයෙන් ඇත. මෙයාලගේ තියෙනවා ළමයි ඔය විසිතලය, කස්කුරුප්පුව, ඔන්න ඔය වගේ එක එක හැඩ. හරි? අපි ඒවා ඔයාලා වැඩිදුර ඒවා ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න පුළුවන් වෛරසවල හැඩ. ඔය විසිතලය කියලා තියෙනවා, කස්කුරුප්පුව කියලා තියෙනවා. හරි ඔය වගේ විවිධ හැඩ තියෙනවා. හරි. ඔන්න ඕකේ පල්ලෙහා රූප සටහන් දෙක දීලා තියෙනවා. එයාලගේ ස්වරූපය. හරි ඊට පස්සේ බලන්න ඔයාලට රූප අඳින්න අවශ්‍ය නැහැ මතක තියාගන්න එහෙම රූප වශයෙන් චුට්ටක් නිකන් ඔළුවේ මතක තියාගන්න මේ වගේ හැඩයක් තියෙන්නේ කියලා ඇඳලා කොටස් නම් කරන්න අනම්මනම් එව්ව නැහැ. හරි ඊට පස්සේ ඔන්න ඊළඟ කියනවා වෛරස තුල අදාළ ඉන්ද්‍රියකා කිසිවක් නොමැති බැවින් කිසිදු පරිවෘත්තීය ක්‍රියාවක් සිදු නොවේ. මං කිව්වේ මෙයාලගේ සිදුවන එකම දේ වර්ගය බෝ කරගන්න ක්‍රියාවලිය පමණයි. වෙනත් කිසිම පරිවෘත්තීය ක්‍රියාවලියක් මෙයාලා තුළ සිදු වෙන්නේ නැහැ. මාක් කරගන්න ඒක වෛරස තුල අදාළ ඉන්ද්‍රියකා කිසිවක් නොමැති බැවින් කිසිදු පරිවෘත්තීය ක්‍රියාවක් සිදු නොවේ. හරි ඊළඟට බලන්න එබැවින් වෛරසයකට ක්‍රියාත්මක විය හැක්කේ සජීවී ධාරක සෛලයක් තුල පමණයි. කියන්නේ ජීවියෙකුගේ සෛලයක් තුල විතරයි. පමණයි. වෛරස වලට පෙන්විය හැකි එකම ජීවී ලක්ෂණය වන්නේ ධාරක සෛලයක් තුල සිදු කර ගන්නා ගුණණය එහෙම නැත්නම් ප්‍රජනනය පමණි. අන්න හොඳට මතක තියාගන්න මෙයාලට පෙන්වන්න පුළුවන් එකම දේ එකම ලක්ෂණය ඕක විතරමයි. මාක් කරගන්න. වෛරස වලට පෙන්විය හැකි එකම ජීවී ලක්ෂණය වන්නේ ධාරක සෛලයක් තුල සිදු කර ගන්නා ගුණණය එහෙම නැත්නම් ප්‍රජනනය පමණි. හරි ඊට පස්සේ බලන්න ශාක අතර මෙන්ම සතුන් අතරද විවිධ වෛරස රෝග ගණනාවක් හඳුනාගත හැක. උදාහරණ තියෙනවා ශාක වෛරස වලට මිරිස් කොළ කොඩවීම, කෙසෙල් වඳ පීදීම, ඊට පස්සේ සත්ත්ව වෛරස රෝග සඳහා තියෙන ඕන්න ඩෙන්ගු, සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සා, ඒඩ්ස් ඔතන ළමයි ලියා ගන්න නව කොරෝනා වෛරසය. නැත්නම් COVID-19. COVID-19. නව කොරෝනා වෛරසය නැත්නම් COVID-19. ඒක නම් ඉතින් මරණ තාක් අමතක වෙන්නේ නැති වෙයි නේද? නව කොරෝනා වෛරසය එහෙම නැත්නම් COVID-19. හරි. එහෙනම් ඒ විදිහට ජීවීන්ගේ ලාක්ෂණික පාඩමත් අපි ඉවර කරනවා. හරිනේ. දැන් අපි පාඩම් ඔන්න කීපයක් ගොත් 11 වසරේ කට්ටිය නම් ගොඩක් ඉවර වෙලා තියෙන්නේ. 10 වසරේ කට්ටිය නම් ටිකක් පරක් වුණානේ අපි පටන් ගන්නකොට. ඒ නිසා කීපයක් ඉවරලා තියෙන්නේ. 11 වසරේ කට්ටිය නම් බහුතරයක් පාඩම් ඉවරයි දැන්. තව ඔය ෆිසිකල් පාඩම් කීපයක් තියෙනවා. අනිත් ඉතින් ගොඩක් පාඩම් ඉවරලා තියෙනවා. දැන් ඉතින් පාඩම් කරන්න තමයි තියෙන්නේ 11 වසරේ කට්ටියට. 11 වසරේ අයගේ අපි හැම පාඩමක්ම ඉවර කරපු පාඩම් හැම පාඩමක්ම සාර්ථක විදිහට ඉවර කරලා තියෙනවා. තව පාඩම් ඉතින් තියෙනවා ගොඩාක් නෑ. අපි ඉතින් ලොකු ප්‍රමාණයක් ඉවර කරලා තියෙන්නේ මේ වෙද්දි. එතකොට ඔයාලා ඔන්න
වැඩ ටික කරන්න ඕනේ 10 11 වසරේ කට්ටියට අදාළව 10 වසරේ පළවෙනි පොත සම්පූර්ණයෙන් ඉවරයි ඔන්න. හරි 10 වසරේ ඉතිරි වෙලා තිබ්බේ ওই පාඩම විතරයි පළවෙනි පොතේ සම්පූර්ණයෙන්ම මේ පළවෙනි පොතම ඉවරයි. එතකොට ඕක ඉවර වෙනවා කියන්නේ. ඊට පස්සේ 10 වසරේ දෙවෙනි පොතේ තව පාඩම් කීපයක් තියෙනවා. ප්‍රවේණීය පාඩම දැන් කරගෙන යනවා. එතකොට ඒකත් ඉවර වෙයි ළඟදී. ඒකේ තව චුට්ටක් තියෙනවා කරන්න. 11 වසරෙත් ගොඩක් ඉතින් ඉවරයිනේ. දෙවෙනි පොතේ පාඩනුත් අපි සමහර ඒවා කරලා තියෙනවා. පළවෙනි පොතේ පාඩනුත් සමහර ඒවා තියෙනවා. ඉතින් 100%ක් ඉවර නැති වුණාට බහුතරයක් ඉවරයි. හරි කොහොමත් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට කොහොමත් ඔයාලා විවාහකට යන්න කලින් 11 කට්ටියගේ සේරම ඉවර වෙනවා. නොවැම්බර් දෙසැම්බර් වලට කලින් නම් මේ යන විදිහට කෙරුවොත් නම් ඉවර කරගන්න පුළුවන්. හරි අපි එනම් ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. පෙරලන්න එහා පැත්තට 13. හරි කැමරා ඔන් කරන් මයික් ඔන් කරන් මයික් එක නම් පස්සේ අහන වෙලාවට ඔන් කරන්න මේ කැමරා ටික ඔන් කරන්න. සියලු දෙනාම කැමරා ඔන් කරන්න. හරි මම එහා පැත්තේ මේ ප්‍රශ්න කීපයක් ඔයාලට කරන්න කියලා කිව්වා. හරි අපි ඒ ටික සාකච්ඡා කරලා දාමු. කො තාම නැහැ කට්ටිය. හරි මේ ගැටලු තියෙන කට්ටිය ගමන ඔය කීප දෙනෙක්ට ගැටලු තියෙනවා. ඔයාලා කලින් කියලා තිබ්බනේ. අනිත් අය ඔන් කරන් ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ටියුට් නැති කට්ටිය මං කියලා දෙනවා ටියුට් දෙන්න එන දවස්වල ගැටලු අඩුපාඩු තියෙන ටියුට් මොනවද කියලා කියන්න කියලා. ඒකට ගෙනත් දෙන්නම් කියලා. එහෙම කියන්නේ නැහැ නේ සමහර අය. මට මතක් වෙන්නෙත් නැහැ නේ. මෙහි ආවල් කෙනාට නැහැ ආවල් කෙනාට නැහැ කියලා. හරි ගැටලු තියෙන කට්ටිය කමන්නේ. කීප දෙනෙක්ට ගැටලු තියෙනවා කියලා කීවා. කලිනුත් ඔයිට කලිනුත් කියලා තියෙනවා. හරි. මම මේ නම් කියන කට්ටිය කැම් ඔන් කරන්න. මම නම් කියන්නද කැම් ඔන් කරනවද? සියල්ලන් මේ මං කියන කට්ටිය බලන්න. එයාලා මට කියලා නැහැ මීට කලින්. මාරු වෙනවා වුන් සමහර ඒවා. තාම ළමයි උගන්වන්න තියෙනවා. ඇයි අයින් වෙන්නේ? අයියෝ. චමත්කා නෑ, මිත්‍යා නෑ, බිනුර නෑ. හරි. තමයි ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. එක පහත සදහන් ජීවීන් අතරින් ස්වයංපෝෂී ජීවියෙකු වන්නේ. දැන් තමයි හොඳම හරිය තියෙන්නේ ළමයි. මං අහන එක උත්තර දෙන්න ඕනේ. ඒ හින්දා තමයි කැමරා ඔන් කරන්න කියලා කිව්වේ. හරි. හරි. පහත සඳහන් ජීවීන් අතරින් ස්වයංපෝෂියෙකු වන්නේ. ස්වයංපෝෂියෙකු වන්නේ. සවිනී කැම් එක ඔන් වෙලා නැහැ. හරි ළමයි උත්තර හතරක් තියෙනවා. වෛරස, තනකොළ, හතු, ඇමීබා. ස්වයංපෝෂී ජීවියා කවුද කියලායි අහන්නේ. හොඳයි මගේ පළවෙනි ප්‍රශ්නේ මම අහනවා හරි ගියත් වැරදුනත් උත්තරේ මොකක් හරි කියන්න. මාරු වෙන්න එපා. මාරු වෙන්න එපා. මාරු වෙන්නේ නැතුව උත්තර දෙන්න. හරි. අඩේ සමහර ළමයි ඉන්නවද නැද්ද මන් දන්නේ. දොරවල් පේනවා, වහලවල් පේනවා, ජනෙල් පේනවා. ළමයා නැහැ. හරි. මම මගේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ළමයි මෙන්න මේ බලන්න. පාත සඳහන් ජීවීන් අතරින් ස්වයංපෝෂී සත්වයා කවුද කියලායි මං අහන්නේ. හරි. මට පළවෙනි උත්තරේ ලබා දෙන්න කවිෂා. කවිෂා මොකද කියන්නේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? මයික් එක ඔන් වෙලා නැහැ ළමයෝ. මයික් එක ඔන් කරන්න. මයික් එක ඔන් කරලා කියන්න. කො කවිෂා. ඉල මයික් එක ඔන් වෙලා නැහැ. ඇමීබා කියලා යා කියනවා.
හරි. වෙනත් කෙනෙක් මට කියන්න පාරමී කැම්මෙකොන් වෙලා නැහැ. පාරමී කියන්නේ කැම්මෙකොන් කරලා කියන්නේ. පාරමී මොකද කියන්නේ? තනකොළ තනකොළ. හරි. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ තනකොළ. හරි. ඒක තමයි නිවැරදි පිළිතුර. ස්වයංපෝෂී ජීවියා වන්නේ තනකොළ. වෛරස් කියලා කියන්නේ විෂමපෝෂී ජීවියෙක්. හතු කියලා කියන්නේ දිලීර විශේෂයක්. එතන ලියා ගන්න. හතු කියලා කියන්නේ දිලීර විශේෂයක්. එතකොට යාලා විෂමපෝෂී සතුන්. හරි. එතකොට ඇමීබා කියලා කියන්නේ විෂමපෝෂී සත්වයෙක්. විෂමපෝෂී කෙනෙක්. හරි. ඊළඟට දෙවෙනි MCQ එක. ශාකවල බහුලව සංචිතව ඇති ආහාර ද්‍රව්‍ය වන්නේ. ශාකවල බහුලව සංචිත වෙලා තියෙන ආහාරය කුමක්ද කියලා යහන්නේ. පළවෙනි එක තියෙනවා ඇමයිනෝ අම්ල. ළමයි හොඳට අහගෙන ඉන්න. ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන්, ලිපිඩ, පිෂ්ඨය. මට 10 වසරෙන් පිළිතුර දෙන්න කවීෂ. වටපිට බල බල ඉන්නවා මම දැක්කා. මේ මට උත්තරේ දෙන්න බෑ. ශාකවල බහුලව සංචිත වෙලා තියෙන ආහාර ද්‍රව්‍ය. ඔය උත්තර හතරෙන් මොකක්ද? ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන්, ලිපිඩ, පිෂ්ඨය. කියන්නේ මොකක් හරි කියන්නේ හරියන්න හරි වරදින්න හරි. ඇහුන්නේ නැහැ කොල්ලෝ. ඇමයිනෝ අම්ලේ? ඇමයිනෝ අම්ල කියලා කියනවා. ඊළඟට මට කියන්න බලන්න හිරාන් 10 වසර හිරාන් ප්‍රෝටීන්. හරි. අකිල මොකද කියන්නේ? 11. කොල්ල මයික් එක ඔන් කරා. මයික් එක ඔන් උන්නේ නැහැ වගේ. අකිය. පිෂ්ඨය කියලා කියනවා. ඔව් නිවැරදි පිළිතුර වෙන්නේ පිෂ්ඨය. බහුලව තියෙන සංචිත ආහාර ද්‍රව්‍ය වන්නේ පිෂ්ඨය. ඔන්න අඩුපාඩු තියෙනවා හරි ගස්ස ගන්න. ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන්, ලිපිඩ ඒවා නෙමේ බහුලව තියෙන්නේ පිෂ්ඨය. හරි. ඊට පස්සේ ඔයාලා අඩුපාඩු තියෙනවා හදාගන්න. මම ඔයිට කලින් ඔයාලා කරන්න කියලා නම් කියලා තියෙනවා. ඉතින් කරලා නැතුව ඇති. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. සත්ව දේහ තුල බහුලවම අඩංගු වී ඇත්තේ. සත්ව දේහ තුල බහුලවම සංචිත වෙලා තියෙන ද්‍රව්‍ය මොකක්ද කියලා යහන්නේ. සවිනි උත්තරේ දෙන්න බලන්න. සවිනි කැම්මේ කොන් කරලත් නැහැ. ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල, ග්ලයිකෝජන්, ලිපිඩ. උත්තර හතරෙන් මොකක්ද? සවිනි ඉන්නව නේද? සවිනි නම ඈ අහුන්නේ නැහැ. ළමයා ඇහුන්නේ නැහැ කියන්න. ලිපිඩ ලිපිඩ කියලා කියනවා යා. හරි. ඊට පස්සේ නිම්සර කියන්න බලන්න. නිම්සර මෙහෙ එක්කෙනා මේ කොහෙද මේ ගණන්ගොම එක්කෙනා. නිම්සරලා ගොඩක් ඉන්නව නැත්තම් 11ත් ඉන්නවා 10ත් ඉන්නවා. නිම්සර ග්ලයිකෝජන් කියලා කියනවා. ඔව් නිවැරදි පිළිතුර ග්ලයිකෝජන්. 10 11 ඔන්න බලා ගන්න කවුද වැඩියෙන් හරියට උත්තර දෙන්නේ කියලා. 11 උන් පච වෙන්නේ නැතුව හරියට උත්තර ටික දෙන්න. හරි. ග්ලයිකෝජන්. එතකොට ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල, ලිපිඩ. එතකොට ඔන්න බලන්න ශාකවල වැඩිපුර සංචිතව තියෙන ආහාරය පිෂ්ඨය. සත්ව දේහ තුල සංචිතව තියෙන ආහාරය ග්ලයිකෝජන්. ඒවා මතක තියාගන්න. සමහර කට්ටිය ওই දෙක පටලා ගන්නවා. හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. පහත සඳහන් ව්‍යුහයන්ගෙන් සරලම ව්‍යුහය වන්නේ. මං අහන්නේ මේක. මං අහනවා මේක මෙයාගෙන්. කාගෙන්ද? මට කියන්න බලන්න. නිත්‍යා හිටියා නේද? නිත්‍යා ඉන්නවද? නිත්‍යා නැද්ද? සෛල ඉන්නවනේ. සෛලය කියලා කියනවා. හරි. පටක සෛල පද්ධති ඉන්ද්‍රිය. හරි. අපි තව කෙනෙකුගෙන් කෝකටත් අහලා බලමු. උත්තරේ මොකද්ද කියලා. මං අහනවා තරුෂිගෙන්. තරුෂි මෙහෙ මීගලාව එක්කෙනා. සෛලය කියලා කියනවා. හරි. ඔව් නිවැරදි පිළිතුර සෛලය. ඔතන තියෙන සරලම ව්‍යුහය තමයි සෛලය වෙන්නේ. හරි. සෛල වලට පස්සේ එක්කෙනා කවුද ළමයි? පටක. ඊට පස්සේ ඊළඟට කවුද? ඉන්ද්‍රියන්. හරිද? නැත්නම් අවයව ගන්න පුළුවන්. ඊට පස්සේ අවයව එකතු වෙලා ගොඩ නැගෙනවා පද්ධති. හරි. ඒ පිළිවෙලට එන්න ඕනේ.
එතකොට ඔතන තියෙන සරලතම ව්‍යුහය වන්නේ සෛලය. හරි මාක් කරගන්න. මේ හරි ඔයාලා කරලා තියෙනවා නම් උත්තර හරි නම් හරි දාගන්න රතු පෑනකින්. හරි. ඊළඟට පස්වෙනි එක සෛලීය ශ්වසනයේදී සිදුවන ප්‍රධානම කාර්යය වන්නේ සෛලීය ශ්වසනයේදී ඒ කියන්නේ ශක්ති උත්පාදන ක්‍රියාවලියේදී සිදුවන ප්‍රධානම දේ මොකක්ද කියලායි අහන්නේ. පළවෙනි එක කියනවා ග්ලයිකෝජන් ප්‍රෝටීන් බවට පත්වීම. ඔන්න හොඳට අහගන්න උත්තර ටික බලා ගන්න. ග්ලයිකෝජන් ප්‍රෝටීන් බවට පත්වීම. ඊළඟට තියෙනවා ශක්තිය නිපදවීම, කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය, ප්‍රෝටීන් වියෝජනය කිරීම. හරි. මොකක්ද සෛලීය ශ්වසනයේදී සිදුවන දේ? විනුකි මොකෝ කියන්නේ? ශක්තිය නිපදවීම. හරි. ශක්තිය නිපදවීම කියලා කියනවා. අපි තවත් කෙනෙක්ගෙන් අහලා බලමු. සහන් මොකද කියන්නේ? කව කට්ටක්ද මොකක්ද අතේ තියාගෙන ඉන්නවා? ශක්තිය නිපදවීම තමයි. ශක්තිය නිපදවීම. හරි. එතකොට හරි පිළිතුර වෙන්නේ ශක්තිය නිපදවීම. ඒක හරි. ඊළඟට 6 වෙනි එක නිර්වායු ශ්වසනය සිදුවන්නේ නිර්වායු ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපෙන් අහනවා ඔක්සිජන් සහිත තත්ත්වය යටතේද ඔක්සිජන් රහිත තත්ත්වය යටතේද ග්ලූකෝස් රහිතව ATP සහිතව. නෙත්නි මොකද කියන්නේ? ඔක්සිජන් රහිතව කියලා කියනවා. හරි. කතාව ඔයා කියප එක හරි. ඊට පස්සේ ළමයි අපි ඉක්මනට සාකච්ඡා කරගෙන යමු. 9 වසරේ පන්තියක් තියෙනවා පටන් ගන්න. හරි. 7 වෙනි එක භෞමික ස්වයංපෝෂීන් Tamanට අවශ්‍ය කාබන් ලබා ගන්නේ කොහොමද කියලායි අහන්නේ. භෞමික ස්වයංපෝෂීන් Tamanට අවශ්‍ය කරන කාබන් ලබා ගන්න විදිහ. හරි. මට උත්තරේ දෙන්න මං කාගෙන්ද අහන්නේ? හරි මට රශ්මි කියන්න බෑ. රශ්මි ඉන්නව නේද? හිටියා. කලින් නම් හිටියා. දැන් ඉන්නවද? ඉන්නවනේ. හරි. කියන්න බෑ. වායුගෝලයෙන්. වායුගෝලයෙන් කියලා කියනවා. භෞමික ස්වයංපෝෂයෙන් Tamanට අවශ්‍ය කාබන් ලබා ගන්නේ. පළවෙනි එක කියනවා ජලයෙනි, වායුගෝලයෙනි, පසෙනි, ග්ලූකෝස් වලිනි. හරි. අපි තවත් කෙනෙක්ගෙන් කෝකටත් අහලා බලමු. දසුන් මොකද කියන්නේ? 10 දසුන් මොකද කියන්නේ? කොළමයා කියන්නේ වායුගෝලයෙන්. වායුගෝලයෙන් කියලා එයා කියනවා. අපි තවත් කෝකටත් කාගෙන් හරි අහලා බලමු. භාග්‍යා. භාග්‍යා මොකෝ කියන්නේ? වායුගෝලයෙන්. වායුගෝලයෙන් කියලා කියනවා. ඔව්. නිවැරදි පිළිතුර වායුගෝලයෙන්. ඕකේ ළමයි තියෙන්නේ භෞමික ස්වයංපෝෂීන්. හරි. ස්වයංපෝෂීන් කියලා කියන්නේ එයාලගේ ආහාර එයාලම නිෂ්පාදනය කරගන්න කට්ටිය. එතකොට ස්වයංපෝෂීන් ආහාර මේ කාබන් ලබා ගන්න වායුගෝලයෙන්. බැරි වෙලා හරි උතන විෂම පෝෂීන් කියලා තිබ්බනම් එයාලා කොහින්ද ලබා ගන්න? එයාලා ගන්නේ කාබනික ද්‍රව්‍ය වලින්. ඒ කියන්නේ ඔතනට අනුව නම් පිළිතුර වෙන්නේ ග්ලූකෝස් වලින්. හරි. ඕකේ අහලා තියෙන්නේ ස්වයංපෝෂීන් කොහොමද ගන්නෙ කියලා. එතකොට ස්වයංපෝෂීන්ට අදාළව පිළිතුර වෙන්නේ ඔතනට අදාළව වායුගෝලය. හරි. ඊළඟට 8 වෙනි එක විෂම පෝෂීන් Tamanට අවශ්‍ය ආහාර ප්‍රධාන වශයෙන් ලබා ගන්නේ. හරි. ඉතින් උත්තරේ කියන්න නෑ. කලින් එකේ මම කිව්වා මම දැක්කේ නෑ ප්‍රශ්නේ. චමෝදි මොකද කියන්නේ? 10 එක්කෙනා. කාබනික සංයෝග වලින්. හරි. ඒක ඉතින් ඉස්සලත් මම කියවනේ. ඒතකොට විෂම පෝෂීන් ආහාර ලබා ගන්නේ කාබනික සංයෝග වලින්. හරි. ඊළඟට 9 විෂම පෝෂීන් Tamanට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ කොහින්ද කියලා අහනවා. විෂම පෝෂීන් Tamanට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ කොහින්ද කියලා අහනවා. ළමයි ප්‍රශ්න දෙකම එකයි. අරක ආහාර ගන්නවා කියවත් එකයි, ශක්තිය ලබා ගන්නවා කියවත් එකයි. ඒකෙත් අකාබනික සංයෝගමයි එන්නේ. ප්‍රශ්න දෙකම එකයි. මුද්‍රණ දෝෂයක් තියෙන්නේ. අරකේ එන්න ඕනේ කාබන් කියලා. මේකේ දෙකම කමක් නැහැ. හරි. ඒකේ තියෙන එන්න ඕනේ කාබනික සංයෝග. එතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. දෙකම ප්‍රශ්න දෙකම එකයි. හරි. 10 වෙනි එක බලන්න. පහත දැක්වෙන ක්‍රියා අතරින් අපවෘත්තීය ක්‍රියාවක් වන්නේ. හරි. සංවෘත්තීය සහ අපවෘත්තීය කියලා අපි දන්නවා පරිවෘත්තීය ක්‍රියාවලි කොටස් දෙකක් තියෙනවා. නේ? එහෙමනේ. මට කියන්න බලන්න ඔතන තියෙන අපවෘත්තීය ක්‍රියාවලිය මොකක්ද කියලා? අපවෘත්තීය ක්‍රියාවක් කියන්නේ මොකක්ද? සංකීර්ණව තියෙන රසායනික ද්‍රව්‍ය සරල තත්ත්වයට පත් කිරීම. නේද? ඒකනේ අපවෘත්තීය ක්‍රියාවලියක් කියලා කියන්නේ. සංවෘත්තීය එකක් කියලා කියන්නේ මොකක්ද? සරලව තියෙන ඒවා සංකීර්ණ තත්ත්වයට පත් කරන එක. එහෙමනේ. දැන් එතකොට ඔතන තියෙන අපවෘත්තීය ක්‍රියාවලිය මොකක්ද? ඕකේ තියෙනවා සෛලීය ශ්වසනය, ප්‍රෝටීන් නිෂ්පාදනය, පටකලුත් වැඩියාව, නව සෛල වර්ධනය.
එතකොට සෛලීය ශ්වසනය කියලා කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග සරල තත්ත්වයට පත් කරලා ශක්තිය මුදා හරින ක්‍රියාවලියක්. එහෙනම් අන්න අපිට උදාහරණයට ගන්න පුළුවන් සෛලීය ශ්වසනය කියලා කියන්නේ අපවෘත්තීය ක්‍රියාවලියක් විදිහට. එතකොට ඕකේ තියෙන ප්‍රෝටීන් නිෂ්පාදනය. ප්‍රෝටීන් නිෂ්පාදනය කියන්නේ මොකක්ද? ප්‍රෝටීන් නිෂ්පාදනයේදී සිදු වෙන්නේ සරල සංයෝග සංකීර්ණ තත්ත්වයට පත් කිරීම. දැන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වගේ දේවල් එකට එකතු කරලා ඇමයිනෝ අම්ල හදලා ඊට පස්සේ ඒ ඇමයිනෝ අම්ල වලින් තමයි ප්‍රෝටීන් නිෂ්පාදනය කරන්නේ. එහෙනම් අන්න සරල කට්ටියකින් සංකීර්ණ කට්ටිය හැදෙනවා. එතකොට උතන ප්‍රෝටීන් නිෂ්පාදනය කියලා කියන්නේ සංවෘත්තීය ක්‍රියාවක්. එහෙනම් ඕකට අදාළ නිවැරදි පිළිතුර වෙන්නේ සෛලීය ශ්වසනය. හරි. ඔයාලා ඔය ප්‍රෝටීන් සංශ්ලේෂණය කියන එක ගාව වරහන් ඇතුළේ ලියා ගන්න. ඒක සංවෘත්තීය ක්‍රියාවක්. ඒක සංවෘත්තීයයි. එතන සිද්ධ වෙන්නේ මොකද්ද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් එකතු වෙලා සරල මොනවාද ඇමයිනෝ අම්ල හැදෙනවා. ඇමයිනෝ අම්ල එකතු වෙලා ඊට පස්සේ ප්‍රෝටීන් හැදෙනවා. එතන අන්න සරල කට්ටියකින් සංකීර්ණ අය හැදෙනවා. හරි. ඊළඟට 11. පහත රසායනික ක්‍රියා අතරින් ශාකවල පමණක් සිදුවන සතුන් තුල සිදු නොවන ක්‍රියාවලිය. ශාකවල විතරක් සිදුවන සතුන් තුල වෙන්නේ නැති එක. හරි. අපි කාගෙන් දහන්නේ මේක? අපි මේක අහමු. මෙතෙක් දැන් ඇහුවේ නැති කෙනෙක්ගෙන් අපි අහමු. නිමංශි කියන්න බලන්න උත්තරේ මට. පහත රසායනික ක්‍රියා අතරින් ශාකවල පමණක් සිදුවන සතුන් තුල සිදු වෙන්නේ නැති එක. ළමයා කියන්න. මයික් එක ඔන් වෙලා නැද්ද? මොකද්ද කියන්නේ? කියන්න. කැඩු මේ ඇහුන්නේ නැහැ පැහැදිලිව. ග්ලූකෝස් සෙලියුලෝස් වීම. ග්ලූකෝස් සෙලියුලෝස් වීම කියලා යා කියනවා. හරි. ඊට පස්සේ අපි අහමු මේක 10 වසරේ කාගෙන් හරි අහලා බලමු. 10 වසරේ ඉමාෂා මොකද කියන්නේ? 10 ඉමාෂා 11 එක්කෙනා නෙමෙයි 10 එක්කෙනා. ඔතන තියෙන කියන්න පුළුවන් උත්තර දෙන්න පුළුවන් ඔයාලට කියලා දීලා තියෙනවා. මොකද කියන්නේ? සෙලියුලෝස් ග්ලූකෝස් වීම. සෙලියුලෝස් ග්ලූකෝස් වීම කියලා කියනවා. ඒ කියන්නේ ඔය 4 වෙනි පිළිතුර යා කියන්නේ. හරි. ඊළඟට අපි අය අහලා බලමු පිරිමි ළමයෙක්ගෙන් කාගෙන් හරි. අංජන මොකද කියන්නේ? ග්ලයිකෝජන් ග්ලූකෝස් වීම. ග්ලයිකෝජන් ග්ලූකෝස් වීම. හරි. දැන් මොකද්ද ප්‍රශ්නය අහන්නේ? හරි බලමු අපි සාකච්ඡා කරමුකෝ. පහත රසායනික ක්‍රියා අතරින් ශාකවල පමණක් සිදුවන සතුන් තුල සිදු නොවන ක්‍රියාවලිය. ශාකවල විතරක් සිද්ධ වෙන සතුන්ගේ සිදු නොවන. ළමයි ග්ලයිකෝජන් තියෙන්නේ සතුන්ගේ විතරයි. එතකොට ග්ලයිකෝජන් තියෙන පිළිතුර කොහොමඩවත්ම අපිට ගන්න බෑ. මොකද මේකේ අහන්නේ ශාකවල විතරයි. හරිද? එතකොට ග්ලයිකෝජන් තියෙන පිළිතුරු අපිට කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. මොකද ග්ලයිකෝජන් තියෙන්නේ සත්ත්ව දේහවල විතරයි. එහෙනම් ඕකේ පළවෙනි එක සහ දෙවෙනි එක කිසිම තර්කයක් නැතුව අපිට අයින් කරලා දාන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ තුන්වෙනි එක සහ හතරවෙනි එකේ. තුන්වෙනි එකේ කියනවා ශාකවල පමණක් සිදු නොවන සතුන් තුල සිදු නොවන ක්‍රියාවලියනේ දැන් මේ අපෙන් අහන්නේ. තුන්වෙනි එකේ කියනවා ග්ලූකෝස් සෙලියුලෝස් වීම. සෙලියුලෝස් ග්ලූකෝස් වීම. ළමයි ශාකවල විතරක් කොතන සිදු වෙන්නේ ග්ලූකෝස් සෙලියුලෝස් වීම. හරි. ශාක භක්ෂක සතුන්ගේ තමයි සෙලියුලෝස් ග්ලූකෝස් බවට පත්වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ශාකමය ආහාර අනුභව කරන අය ඉන්නවනේ. ශාකමය ආහාර ගන්න ජීවීන් ඉන්නවනේ. ඒ ජීවීන් ශාකවල තියෙන සෙලියුලෝස් ග්ලූකෝස් බවට ජීර්ණය කරගන්න. හැබැයි අපිට ඒ හැකියාව නැහැ. ඒ හැකියාව තියෙන්නේ ශාක භක්ෂක සතුන්ට පමණයි. එයාලට විතරයි සෙලියුලෝස් කියන ප්‍රභේදය ග්ලූකෝස් වලට හරවන්න පුළුවන්. එතකොට ඔන්න ශාකවල පමණක් කරන්න පුළුවන් දේ තමයි ඔතනට අදාළව ග්ලූකෝස් තියෙන කෙනා සෙලියුලෝස් බවට පත්වීම. හරිද? ඉස්සලා යාලා ග්ලූකෝස් හදාගන්නවා. ඒ හදාගන්න ග්ලූකෝස් ඊට පස්සේ සෙලියුලෝස් බවට පත් කරලා යාලා සෛල බිත්තිය නිෂ්පාදනය කර ගැනීම සඳහා යොදා ගන්නවා. හරි? එතකොට ඕකේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. හරි. ඔයාලා ඕකේ හතරවෙනි එක ගාව ලියා ගන්න මෙහෙම හතරවෙනි එක ළඟ හතරවෙනි උත්තරේ ගාව වරහන් ඇතුළේ ලියන්න මෙහෙම සෙලියුලෝස් ග්ලූකෝස් වෙනවා කියලා තියෙන එක ගාව වරහන් ඇතුළේ ලියන්න
මෙය ශාකභක්ෂක සතුන් තුල පමණක් සිදුවන ක්‍රියාවකි. 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 ශාකභක්ෂක සතුන් තුල පමණක් සිදුවන ක්‍රියාවකි. හරි. එහෙනම් ඕකේ එහෙනම් ඔන්න පිළිතුර අංක 3. හරි 12 වෙනි එක බලමු. ශාකවල එතරම් ප්‍රමුඛව නොපෙන්වන නමුත් සතුන් තුල ප්‍රමුඛව නිරීක්ෂණය කළ හැකි ජෛව ලක්ෂණය. සතුන්ගේ ප්‍රමුඛව නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ මොකක්ද කියලා අහන්නේ. බලන්න මොනවද කියන්නේ? ශ්වසනය සහ පෝෂණය, වර්ධනය සහ ශෛලීය සංවිධානය, සංවේදීතාවය සහ බහිශ්‍රාවය, ප්‍රජනනය සහ වර්ධනය. මං අහනවා මේක දුලංජිගෙන්. දුලංජි මොකද කියන්නේ? ශාකවල ප්‍රමුඛව වෙනවා පේන්නේ නැහැ. හැබැයි සතුන්ගේ ප්‍රමුඛව වෙනවා කියලා පේනවා. මොකක්ද ඔයා හිතන උත්තරේ? කොහොම කියන්නේ ඉක්මන් කරන්න. දුරංජි මයික් එක ඔන්න ලස් නැහැ නිදිද කොහොමද මෙලාට? දුලංජි නිදි. හරි. පබෝදා මොකද කියන්නේ? පබෝදාත් නිදි කිර කිර මන්ලා ඉන්නේ. ශ්වසනය හා පෝෂණය. ශ්වසනය හා පෝෂණය කියලා කියනවා. ඊළඟට අපි අහමු 10 වසර කෙනෙක්ගේ. හිරුනි මොකද කියන්නේ? හිරුනි නෙමෙයි හිරුෂි. සංවේදීතාවය හා බහිශ්‍රාවය කියලා එයා කියනවා. හරි. අපි තව 11 වසරේ කෙනෙක්ගෙන් අහලා බලමු. 11 වසරේ. ආලෝක මොකද කියන්නේ? සංවේදීතාවය හා බහිශ්‍රාවය. සංවේදීතාවය හා බහිශ්‍රාවය. ඔව්. නිවැරදි පිළිතුර වෙන්නේ සංවේදීතාවය සහ බහිශ්‍රාවය. මොකද ශ්වසනය සහ පෝෂණය කියන එක අපිට ශාකවල හඳුනා ගන්න පුළුවන්. හරිද? ඒ ශාකවල ප්‍රමුඛව සිදුවෙන නිසා තමයි මෙතනදී දැන් අපිට ඔය මේ කාබන් ඩයොක්සයිඩ් මොනවාද ඔක්සිජන් වායුව එහෙම ලැබෙන්නේ. හරි? එතකොට ඒක අපිට ප්‍රමුඛව හඳුනා ගන්න පුළුවන් දෙයක්. වර්ධනය කියන එකත් අපිට ශාකවල ප්‍රමුඛව හඳුනා ගන්න පුළුවන්. හැබැයි සංවේදීතාවය සහ බහිශ්‍රාවය කියන එක අපිට ශාකවල ප්‍රමුඛව හඳුනා ගන්න අමාරුයි. ඒක බහුලව අපිට දකින්න ලැබෙන්නේ සත්ත්ව දේහ තුල. ඊළඟට 13 පහත ජීවීන් අතරින් ඔජ්ජීවිතයක් ගෙවන්නේ. හරි. ඒක නම් පාඩමට අදාළ පාඩමේ තිබෙත් නැහැ. පහත ජීවීන් අතරින් ඔජ්ජීවිතයක්. ඔජ්ජීවිතයක් කියලා කියන්නේ ළමයි එක තැන රැඳෙමින් ජීවත් වෙන සත්වයෙක්. හරිද? එයාලා චලනය වෙන්නේ නැතුව එක තැන රැඳෙමින් ජීවත් වෙන සත්වයෙක්. එතකොට ගොළු බෙල්ලා ඔයාලා දන්නවනේ ඉතින් චලනය වෙනවනේ. හරිද? ඉබ්බා දන්නවනේ. 아무තෙන් කියන දෙයක් නැහැ. ගැඩවිලත් එහෙමයි. එතකොට ඔතන ළමයි මුහුදු මල තමා ඔජ්ජීවිතයක් ගත කරන්නේ. හරි? ඔවා ඔයාලට වෙනමම අර වර්ගීකරණය පාඩමේ තියෙනවා. මුහුදු මල කියන සත්වයා තමා ඔජ්ජීවිතයක් ගත කරන්නේ. හරි. ඒක මේ පාඩමට නම් අදාළ එකකුත් නෙමෙයි. චලනය කියන එක යටතේ ගන්නත් පුළුවන්. බැරි නෑ. හරි 14 වෙනි එක. ශාකවල මුල් ධන ලෙස ප්‍රතිචාර නොදක්වන පරිසර සාධකය වන්නේ. මොකක්ද ළමයි මේ ධන ලෙස ප්‍රතිචාර දක්වනවා කියන්නේ? ධන ලෙස ප්‍රතිචාර දක්වනවා කියලා කියන්නේ යම් හිතන්නකො මෙහෙම දැන් ශාකයක හොඳට අහගන්න ශාකයකට සූර්යාලෝකය වැටෙනවනේ. එතකොට ඒ සූර්යාලෝකය වැටෙන පැත්තට ශාකය යනවා. අන්න ඒ වගේ උත්තේජයක් ලැබෙන පැත්තට ශාකයක් චලනය වෙනවා නම් යම් සතෙක් උත්තේජයක් ලැබෙන පැත්තට චලනය වෙනවා නම් අපි ඒවට කියනවා ධන චලන කියලා. හරිද? ශාකයක් චලන මේ යම් සාධකයක් ලැබෙන පැත්තට යම් උත්තේජයක් ලැබෙන පැත්තට ජීවියෙක් චලනය වෙනවා නම් අපි ඒ වගේ ඒවට කියනවා ධන චලන කියලා. හරිද? දැන් උදාහරණයකට හිතන්නකෝ ශාකවල මුල් සූර්යාලෝකය ලැබෙන පැත්තට යන්නේ ඊට වඩා ප්‍රතිවිරුද්ධව යන්නේ. ප්‍රතිවිරුද්ධව යන්නේ නේ. එහෙනම් අන්න ඒ වගේ චලිත වලට අපි කියනවා ඍණ චලිත කියලා.
හරිද? දැන් ශාකවල මූල පද්ධතිය ගැන හිතුවොත් එහෙම සූර්යාලෝකයේ වැඩෙන පැත්තට යනවද පොළවෙන් උඩට යනවද? නෑනේ යන්නේවුවා තියෙනවා. යන ශාක තියෙනවා. මේ මුල් පද්ධතිය පොළවෙන් ඉහළට වර්ධනය වෙන ඒවා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගික ජීවිතේ අපිට ඒ වගේ ඒවා දකින්න තියෙන කලාතුරකින්. හරිද? දැන් එතකොට සමහර ශාකවල මේ සමහර ශාකවල අර කියපු කතාව සිද්ධ වෙනවා. බොහොමයක් ශාකවල සූර්යාලෝකයේ ලැබෙන පැත්තට ප්‍රතිවිරුද්ධව පොළව තුලට තමයි මුල් වර්ධනය වීම සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ චලිත වලට අපි කියනවා ඍණ චලිත කියලා. හරිද? ඍණ චලනයන්. ඊළඟට ලක්ෂණයක් ලැබෙන පැත්තට චලනය වෙනවා නම් අපි ඒවට කියනවා ධන චලිත කියලා. හරි? එහෙනම් අන්න ඒක තමයි ඔතනදී ඔය කියන්නේ. හොඳයි. ඊළඟට ඒකේ බලමු එතකොට නිවැරදි පිළිතුර මොකක්ද කියලා. ශාකවල මුල් ධන ලෙස ප්‍රතිචාර නොදක්වන පරිසර සාධකය. අයියෝ මං කියපු කතාව මේක හරි නේද? උදාහරණය මෙතන තියෙනවා. ජලය ළමයි ධන නේද? මොකද පොළව අභ්‍යන්තරයේ තියෙන ජලය ලබා ගැනීමටනේ මේ ශාක මුල් වර්ධනය වෙන්නේ. ඇතුළ පොළව තුලට යන්නේ. එතකොට එතන තියෙන්නේ ධන චලිතයක්. එතන වරහන් ඇතුළ ලියා ගන්න ධන චලිත. ධන කියලා ලියා ගන්නකො. ජලය ධන. එතකොට ආලෝකය වැටෙන පැත්තට මුල් යනවා. එහෙම වෙන්නේ නැහැ නේ. යන්නේ පොළව තුලට. එහෙනම් එතන තියෙන්නේ අන්න ඍණ චලිතයක්. ඒක ලියා ගන්න ඍණ. ඍණ. අවිෂ්ක තිලින ඔය ඈනුන් ඇර ඉන්න එපා. ඊළඟ දවසේ මේ ටියුට් එක ඉල්ල ගන්නවා ඈ. එදත් මං කිව්වා මේ ටියුට් එක ඉල්ල ගන්න කියලා. මට මතක් කරුවෙත් නෑ. මිනිහා ඈනුන් ඇර ඉන්නවා පෑනක් අතේ තියාගෙන. ඊළඟට ගුරුත්වය කියලා කියන්නේ දැන් ළමයි පොළොව දෙසටනේ ගුරුත්වය ඇති වෙන්නේ. එතකොට මුල් වර්ධනය වෙන්නේ කොහොමත් පොළොව දෙසට. එහෙනම් එතන තියෙන්නේ ධන චලිතයක්. මොකද පොළොව දෙසටනේ යන්නේ. පොළොව දෙසටනේ ගුරුත්වයක් තියෙන්නේ. එහෙනම් එතන තියෙන්නේ ධන චලිතයක්. එතන ධන. අකිල ලිව්වද? හරි. ඊළඟට රසායනික අයන. රසායනික අයන තියෙන්නෙත් ළමයි ජලයනේ. නේද? රසායනික අයන සාමාන්‍යයෙන් ඉතින් ජලයේදී වෙලානේ තියෙන්නේ. එතකොට ජලය තියෙන පැත්තටනේ කොහොමත් මුල් යන්නේ. එහෙනම් එතනත් තියෙන්නේ ධන චලිතයක්. ඒකත් ධන. එතකොට ඔතන ධන නොවන චලිතයකට තියෙන්නේ ආලෝකය පමණයි. එහෙනම් ඔන්න නිවැරදි පිළිතුර වෙන්නේ ආලෝකය. එතකොට ඒක හොඳට මතක තියාගන්න ඔන්න ධන චලිත ඍණ චලිත කියලා කියන්නේ යම් ලක්ෂණයක් ලැබෙන පැත්තට චලනය වෙනවා නම් හරිද? යම් ලක්ෂණයක් ලැබෙන පැත්තට චලනය වෙනවා නම් අපි ඒකට කියනවා ධන චලිතයක් කියලා. යම් ලක්ෂණයක් ලැබෙන පැත්තට විරුද්ධව චලිත වෙනවා නම් අපි ඒකට කියනවා ඍණ චලිතයක් කියලා. හරි. 15 අන්තිම එකද? තව එහා පැත්තේ තියෙනවද? දෙකක් තියෙනවනේ. හරි 15 වෙනි එක බලන්න. රසායනික ස්වයංපෝෂී ජීවියෙකු වන්නේ පහත ජීවීන් අතරින් කුමන ජීවියද? රසායනික ස්වයංපෝෂී වෙන එක මොකද්ද කියලා අහන්නේ. බලන්න නයිට්‍රොසොමනාස්, හතු, ලයිකන, ක්ලැමිඩොමනාස්. ළමයි ඔතන පිළිතුර වෙන්නේ නයිට්‍රොසොමනාස්. රසායනික ස්වයංපෝෂී වෙන්නේ නයිට්‍රොසොමනාස්. හතු කියලා කියන්නේ ලියා ගන්න. හතු කියලා කියන්නේ විෂම පෝෂී. හතු කියලා කියන්නේ වරහන් ඇතුළත ලියා ගන්න විෂම පෝෂී. ලයිකන කියලා කියන්නේ ස්වයංපෝෂී. ඒ කියන්නේ ඔය නිකන් මේ ඇල්ගී විශේෂ වගේ ලයිකන. හරි. ඊට පස්සේ ක්ලැමිඩොමනාස් කියලා කියන්නේ ස්වයංපෝෂී කෙනෙක්. එයා මේ ඇල්ගී විශේෂයක්. ක්ලැමිඩොමනාස් ස්වයංපෝෂී. හරි නේද? එහා පැත්තට පෙරලන්න. 16 ශීරපායින් සතුන්ගේ ශ්වසනය ගැන නිවැරදි වන්නේ ඔවුන්. ඒ කියන්නේ මේ ශීරපායි සතුන්ගේ ශ්වසනය සම්බන්ධ ලක්ෂණයක් අහන්නේ. හරි බලමු මොනවද කියන්නේ පළවෙනි එක. සෑම විටම නිර්වායු ශ්වසනය කරයි. දෙවෙනි එක සෑම විටම ස්වායු ශ්වසනය පමණක් සිදු කරයි. තුන්වෙනි එක නිර්වායු ශ්වසනය මෙන්ම ස්වායු ශ්වසනයත් එක ලෙස කරයි. ස්වායු ශ්වසනයට ප්‍රමුඛතාව දක්වන අතර සමහර අවස්ථාවලදී පමණක් නිර්වායු ශ්වසනය සිදු කරයි. ශීරපායි සතුන්ගේ මෙන්න මේ දීලා තියෙන එකෙන් වඩා බහුලව සිද්ධ වෙන්නේ මොකක්ද කියලායි අහන්නේ. ළමයි වඩා බහුලව සිද්ධ මම මේ වෙලාව යන හින්දා මේ ඉක්මනට කියන්න යන්නේ නැත්තම් මේ ඔයාලගෙන් අහනවා මේක දැන් ඉස්සලා කීප දෙනෙක්ගෙන් ඇහුවානේ මේ එතකොට මේකේ බහුලව සිදුවන දේ තමයි 4 වෙනි දේ. හරි ස්වායු ශ්වසනයට ප්‍රමුඛතාවය තියෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී නිර්වායු ශ්වසනයක් සිද්ධ වෙනවා. හරි එතකොට ඒක තමයි ඕකට අදාළ නිවැරදි පිළිතුර. ශීරපාය සතුන්ගේ ශ්වසනය ගැන නිවැරදි වන්නේ එතකොට ස්වායු ශ්වසනයට ප්‍රමුඛතාව දක්වන අතර සමහර අවස්ථාවලදී පමණක් නිර්වායු ශ්වසනය සිදු කරයි. හරිනේ? ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.
හරි අවසාන ප්‍රශ්නේ ආස්වාස වාතයට වඩා ප්‍රාශ්වාස වාතයේ බහුල වන්නේ අපි ආස්වාස කරන වාතයට වඩා ප්‍රාශ්වාසය කරන වාතයේ බහුල වන්නේ මොනවද කියලායි අහන්නේ අපි නිකමට එක්කෙනෙක්ගෙන් කාගෙන් හරි අහලා බලමුනේ අවසාන ප්‍රශ්නේ එක්කෙනෙක්ගෙන් කාගෙන් හරි අහමු මට කියන්නකො බලන්න මම අහපු නැති කෙනෙක් කවුද නෙත්ම කියන්නකො ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඩ් කියලා කියන අපි තව එක්කෙනෙක්ගෙන් අහමු සුපුන් කියන්න සුපුන් ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඩ් කියලා කියනවා. ඔව් ප්‍රාශ්වාස වාතයේ බහුල වශයෙන් තියෙන්නේ ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ්. හරි. පළවෙනි එක නයිට්‍රජන් හා ජල වාෂ්ප කියලා තියෙන්නේ. නයිට්‍රජන් ප්‍රාශ්වාස වාතයේ බහුල වෙන්නේ නැහැ. ජල වාෂ්ප නම් තියෙනවා. හැබැයි දෙන්නම බහුල නැහැ එතකොට. තුන්වෙනි එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් බහුල වෙන්න බෑ ළමයි. මොකද අපි ආශ්වාසය කරලා ඔක්සිජන් ඇතුළට ගන්නවා. එතකොට ඒකේ බහුල වෙන්න බෑ ප්‍රාශ්වාස වාතයේ ඔක්සිජන් නයිට්‍රජන් හා ඔක්සිජන් කියලා හතරවෙනි එකේ කියනවා. එතකොට ඒකේ දෙන්නම බහුල වෙන්න බෑ. එතකොට ඕකේ නිවැරදි පිළිතුර වශයෙන් අපිට ගන්න තියෙන්නේ අංක 2 ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඩ්. හොඳයි. එහෙනම් අපි ඔන්න ඒ පාඩමත් සාර්ථක විදිහට අවසන් කෙරුවා. හරි. එහෙනම් ඒකත් ඉවරයිනේ. ඒ පාඩමත් ඉවරයි. අපිට තියෙන ඊළඟට ප්‍රවේණීය පාඩම ඊළඟ දවසේ ඉඳන් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ළමයි මේ අහගන්න. හොඳයි එහෙනම් මෙතනින් කතාව ඉවරයි. ජීවින්ගේ ලාක්ෂණික පාඩම ඉවරයි. අපි එතකොට ඒකේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරා. රචනා ප්‍රශ්න ටික තව තියෙනවා. ඒ ටික ඔයාලා ගෙදරින් ලියන්න ඉස්සෙල්ලා. හරි එහෙනම් අපි වැඩේ නවත්තමු.